හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ මැයි මාසේ 14 වෙනි සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10:30ට ආරම්භ වන විනය පිටකයේ සම්බන්ධයෙන් කරන සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. අදත් අප කෙරෙහි මහත් කරුණාවෙන් ශ්‍රී ලංකාවේ සිට මේ විනය පිටකයේ කරුණු පැහැදිලි කර දීම සඳහා අපගේ විද්‍යාරත්න ගුරුතුමාත් ඒ වගේම අපේ විනීතා මහත්මියත් අපිට සම්බන්ධ වෙනවා. ඔබ දෙදෙනාම ඉතාමත්ම ගෞරවයෙන් මේ දම් සභාවට පිළිගන්නවා. ඒ වගේම අපි පළමුවෙන්ම විද්‍යාරත්න ගුරුතුමාට යොමු වෙනවා. අද දවසට නියමිත දහම් කොටස පළමුවෙන් මතු කර දෙන ලෙසට විද්‍යාරත්න සර් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු. අද ධර්ම සභාවට පැමිණි කල්යාණ මිත්‍ර ඔබ සැම අපි ගෞරවාදරයෙන් පිළිගන්නවා. අපි විනය පිටකයේ සාකච්ඡා කර සති 8ක විතර ප්‍රමාණයක ධර්ම සාකච්ඡාවක් විනය පිටකයේ යම් කිසි අවබෝධයක් මම හිතන්නේ ප්‍රථමයෙන්ම සම්බන්ධ වෙන මේ මහත්මයන්ට අපි ධර්ම ග්‍රන්ථ පිළිබඳව සටහනක් කරලා ගියොත් හොඳයි කියලා මම හිතුන නිසා අපි විනය පිටකය කියන විනය පිටකයේ ධර්මස්කන්ධ 21000ක් සූත්‍ර පිටකයේ වගේම ඇතුළත් වෙනවා. මේ ධර්මස්කන්ධ කොහොමද බෙදලා ගිහිල්ලා තියෙන්නේ ඒ කොටස් වලට කියලා අපි බැලුවොත් එක කොටසක් තියෙනවා උබතෝ විභංගය කියලා. උබතෝ විභංගය කියන්නේ සූත්ත නොහොත් විභංග විනය කියලා විස්තර කරනවා. උබතෝ විභංගය කියන්නේ භික්ෂු භික්ෂුණී ශික්ෂාපද සියල්ලම එකතු කරලා ඒ ශික්ෂාපදවල පදභාජනීය විස්තරත් එක්කලා තියෙන කොටාසයට තමයි කියන්නේ ඒ උබතෝ විභංගය නැත්නම් භික්ඛු විභංගය භික්ෂුණී විභංගය කියලා. ඒ කොටස ඇතුළත් වෙලා තියෙනවා පරාජිකා පාළිය කියන පොතටත් ඊළඟට පාචිත්‍ය පාළිය කියන කොටසටත්. පරාජිකා පාළියේ ශික්ෂාපද 49ක් ඇතුළත් වෙනවා. පාචිත්ත පාළියේ ඉතිරි ශික්ෂාපද ටික ඇතුළත් වෙනවා. එතකොට අපි මෙච්චර කල් පරාජිකා පාළිය ග්‍රන්ථය සාකච්ඡා කරා. ඊට පස්සේ පාචිත්ත පාළියේ අපි සාකච්ඡා කරා පාචිත්ත පාළි ශික්ෂාපද 70ක් දක්වා. ඉතිරි ශික්ෂාපද ටික දැන් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඊට පස්සේ ඉදිරියට තියෙනවා භික්ෂුණී විභංගයේ ඒ ශික්ෂාපද සියල්ලම ඒ පාචිත්ත පාළියේ දෙවෙනි කොටසට ඇතුළත් වෙන. එතකොට විනය තව කොටසක් තියෙනවා කන්දක විනය කියලා. කන්දක විනය පොත් දෙකකින්
ඉදිරිපත් කරලා තියෙනවා මහා වග්ගපාලිය සහ චුල්ල වග්ගපාලිය කියන ග්‍රන්ථ දෙකෙන්. මේක ග්‍රන්ථයක් කිව්වට මේ ග්‍රන්ථ කොට්ටාස දෙකකට. ඒකේ ප්‍රථම ග්‍රන්ථේ පළවෙනි ග්‍රන්ථයේ සහ දෙවෙනි ග්‍රන්ථයේ මහා වග්ගපාලියේ ග්‍රන්ථ දෙකක් ග්‍රන්ථ ආරූඪ වෙලා තියෙනවා. ඊට පස්සේ චුල්ල වග්ගපාලියටත් ග්‍රන්ථ දෙකක් තියෙනවා. එකම චුල්ල වග්ගපාලියේ 1 සහ 2. මේ පාචිත පාළියේ පොත් දෙකකින් තමයි සංග්‍රහිත වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ මහා වග්ගපාලියයි චුල්ල වග්ගපාලියයි කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩවසන සමයේ අවස්ථාවල වන සිද්ධීන් කැටි කරලා බුදුරජාණන් වහන්සේ පනවන ලද කර්ම සම්බන්ධව උපෝසත කර්මය, පවාරණ කර්මය, වස්සුපානික කර්මය, වස් සමාදන් වීම, ඊළඟට කටින කර්මය, මේ වගේ කර්ම පිළිබඳව ඉතාම විස්තරව මේ කන්දකයේදී විස්තර කරනවා. ඒක පටන් ගන්නේ මහා කන්දකේ බුද්ධත්වයේ ලැබීමේ සිට ඉදිරියට සියලුම අවස්ථා එකතු කරගෙන තමයි කන්දක පාළිය ග්‍රන්ථාරූඪ වෙලා තියෙන්නේ. ඊට පස්සේ චුල්ල වග්ගපාලිය කියන්නේ මේ මහා වග්ගපාලියට ඇතුළත් නොවුණු කම්මක්ඛන්දේ. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේලාගේ වරදට කර්ම විදිහට කරන විනය කර්ම ඉදිරිපත් කරලා තියෙනවා. පාරිවාසික කන්දේ, සමුච්චේ කන්දේ, මේ විදිහට අධිකරණ සමතත් එකතු කරලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පස්සේ පංච සතිකේ ප්‍රථම සංගායනාවත් සත්ත සතිකේ දෙවන සංගායනාවත් කරුණු සියල්ලම එකතු කරලා තියෙනවා චුල්ල වග්ගපාලියට. එතකොට ඉතිරි ග්‍රන්ථය පරිවාර පාළිය. පරිවාර පාළිය කියනකොට මේ පරිවාරය ඊටාම සූක්ෂම විග්‍රහයක්. හරියට දැක්කොත් අපි අභිධර්මයේදී විස්තර කරන ආකාරයෙන් ඒකක වශයෙන්, ද්වික වශයෙන් ප්‍රශ්න නගා ප්‍රශ්න වලට උත්තර වශයෙන් විභාග කරලා තියෙනවා. මොනවද විභාග කරලා තියෙන්නේ? මේ ශික්ෂාපද පිළිබඳව ඉතා සූක්ෂම විග්‍රහයක් පරිවාර පාළියේදී විග්‍රහ කරනවා. මේ විනයේදී කියනවා යම්කිසි භික්ෂු නමක් පරිවාරය පිළිබඳව පූර්ණ අවබෝධයක් ඇතනම් භික්ෂු වහන්සේ තමයි විනය විනිශ්චයට සුදුසුම භික්ෂුව. විදිහට තමයි පරිවාර පාළියේ අගය විස්තර කරලා තියෙන්නේ. එකත් ග්‍රන්ථ කොටස් දෙකකින් ඊටාම සූක්ෂම විග්‍රහයක්. දැන් අපි මේක තමයි මූලික පදනම මේ විනය පිටකයේ සැකැස්ම තියෙන ආකාරය. අපි නවත්තපු ස්ථානයට ගියොත් මං හිතන්නේ අපි එතෙන්ද කරගෙන යන්න බලමු. මේ තියෙන්නේ පාචිත්ත පාළියේ පටුන කියන්නේ මේ ශික්ෂාපද පාචිත්ත පාළියට ඇතුළත් වෙන සියලුම ශික්ෂාපද මෙතන එකතු කරලා තියෙනවා. පාචිත්‍ය, මුසාවාද වග්ගය අපි සාකච්ඡා කරා. ඊළඟට භූතගාම වග්ගය සාකච්ඡා කරා. භික්ඛුනෝ වාද වග්ගය සාකච්ඡා කරා. ඊට පස්සේ භෝජන වග්ගය, අචේලක වග්ගය, සුරාපාන වග්ගය. අද අපිට තියෙන්නේ මෙන්න සප්පානක වග්ගය. මෙතන ඉඳන් තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට මේ ශික්ෂාපද 92ක් තියෙනවා භික්ඛු විභාගයට. මේ ශික්ෂාපද 92න් 69ක් ඉවර කරලා මේ 70 වෙනි ශික්ෂාපදයේ ඉදිරියට තමයි තියෙන්නේ. 70 ඉඳන් 92 දක්වා. එතකොට අපි බලමු පළවෙනි ශික්ෂාපදයේ කොහොමද දේශනා කරලා තියෙන්නේ කියලා.
මේක මේ පොතේ තියෙන එක පැත්තකට පාලියෙන් තියෙනවා අනික් පිටුවේ අනික් පැත්ත සිංහලෙන් තියෙනවා. එතකොට සංචිච්චි පානං සික්ඛා පදං මේ විදිහට තමයි දේශනා කරලා තියෙන්නේ. තේන සමයේන බුද්ධෝ භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ බුදුරජාන් වහන්සේ මේ අනාථපිණ්ඩිකස්සාරාමේ විසෙන සමයේ උදායි භික්ෂුව නිසා තමයි මේ ශික්ෂාපදය පනවන්න ඒ හේතු උනේ. මෙන්න මෙහෙමයි. එතන කියනකොට කියනවා මේ උදායි භික්ෂුව දුනුවායෙක්. ඒ ගිහි කාලේ ඊටාම දක්ෂ දුනුවායෙක්. ඒ දුනුවාය කපුටෝට පීතල වලින් විදලා බිම හෙලනවා. ඉතින් මෙන්න මේ කාරණේ නිසා මේ කපුටෝ අමනාප වෙති. ඒ භික්ෂුව නිතරම හිතනවා මෙයාට කපුටෝ අමනාපයි. කපුටෝන්ට කැමති නැහැ. ඉතින් කපුටෝ විඳ ඒගොල්ලන්ගේ කපලා බෙල්ල කපලා සිඳ පිළිවෙලින් මේ කපුටෝ එක කූරු වල ගහලා තියෙනවා. මෙන්න මේ කාරණේ නිසා භික්ෂුන් වහන්සේලා මේක ඇයි මෙහෙම කරන්නේ මේක කරන්න එපායි කියලා මේ කතාව කියනකොට ඇවැත්නි මා විසින් මට කපුටෝ අමනාපයෝය. යම් භික්ෂු කෙනෙක් මේ කාරණේ දැකලා මේක ලාමක පැවතුමක් කියලා මේ භික්ෂුවට වැරදි නුගුණ පවසලා මේ කාරණය බුදුරජාණන් වහන්සේට දැන්නුවා. දැන්වෙන් පස්සේ මේ කාරණේ නිසා යම් මහණෙක් දැන සතහු දිවියෙන් තොර කරන්නේ නම් පචිති වෙයි කියලා මේ ශික්ෂාපදේ පැනෙවුවා. මේ ශික්ෂාපදේ පාලියෙන් කියනවනේ යෝපන බික්කු සංචිච්චි පාන ජීවිතා චෝරා පෙය්‍යා පාචිත්‍යන්ති කියලා මේ ශික්ෂාපදේ පැනෙවුවා. ඉතින් මේ ඒ පුරුද්ද භික්ෂුවගේ පුරුද්ද භික්ෂු භාවයට පත් වුණත් අතහැරිය නැති කාරණේ තමයි අපිට පේන්නේ. එතකොට කියනවා ජීවිතේ නැති කිරීම කියන්නේ ජීවිතේන්ද්‍රිය සිඳලා නම් වලහා නම් සන්තතිය විකෝපණය කරේ නම් පාචිති වෙයි. මේ විදිහටමයි විස්තර කරන්නේ ජීවිතේන්ද්‍රිය බිඳීම සංඛ්‍යාතව තමයි ඒ පාචිත්‍ය ශික්ෂාපදය. ඊළඟට තියෙනවා සප්පානක ශික්ෂාපදයේ මේවා ඉතා කුඩා ශික්ෂාපද විදිහට තමයි දේශනා කරන්නේ. මේ ප්‍රාණීය සහිත යම් කිසි මේකත් බුදුරජාන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වසන සමයේ සවගමානු දැන පණුවන් සහිත ජලය පරිභෝග කෙරෙති. ඒගොල්ලෝ පෙරලා ගන්නෙ නෑ. මේ පණුවන් ඉන්නවයි කියලා දැන පරිභෝග කරනවා. ඒ පරිභෝග කරන ක්‍රම දෙකකට පාත්‍රාදිය සොයදීමට පරිභෝග කරනවා නැත්නම් පානයට පරිභෝග කරනවා. භික්ෂු මේක දැකලා ලාමක කොට හිතලා මේ භික්ෂුන්ට සවග මහණුන්ට නුගුණ පවසනවා දොස් පවරනවා. මේ කාරණේ බුදුරජාණන් වහන්සේට දන්වනවා. එතකොට බුදුරජාණන් වහන්සේ හිස් පුරුෂේනි කියලා ගරහලා මේ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයේ පිණිස වුණ වෙයි. මේ කාරණා 10කින් තමයි විනය පවරන්නේ. අපි ඒ කාරණා 10 සාකච්ඡා කරා. ඒකේ අන්තිම කාරණය තියෙන ප්‍රසන්නයන්ගේ ප්‍රසාන්නය වැඩි දියුණු කිරීමට අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය ඇතිවීම පිණිසත් විනයේ ශාසනයේ පැවැත්ම පිණිසත් විනයේ ස්ථිතිය පිණිසත් මෙන්න මේ කාරණා 10කින් ඒ කාරණා 10ම මුල් කොටගෙන තමයි බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාපදව පනවන්නේ. එතකොට හැම වෙලාවෙම කියනවා මේ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයේ පිණිස හෝ නොවේ. මෙතන පෙය්‍යාලම් කරලා තියෙන්නේ අනික් කාරණා 10ම මෙතෙන් එකතු යුතු බව නිසා. යම් මහණෙක් දැන පණුවන් සහිත ජලය පරිභෝග කරන්නේ නම් පචිති වෙයි කියලා මේ ශික්ෂාපදය. මේ කාරණේ නිසාම තමයි පෙරණය පෙරහන් කඩය පාවිච්චි භික්ෂුන් වහන්සේලා නිතරම පාවිච්චි කරන්නේ. පෙරහන් කඩෙන් මේ පණුවන් සහිත ජලය කියන කාරණෙන් බේරෙනවා. ඊළඟ ශික්ෂාපදයටත් යමු. උක්කොට්ඨන ශික්ෂාපදය. මේකත්
චබ්බග්ගියා භික්ෂූන් ජේතවනයේ අනාථපිණ්ඩිකාසාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩවන සමයේ මේ සවග මහණුන් අපි දන්නවා නිතරම පෙරළන ස්වභාවයෙන් ඒ තියෙන ශික්ෂාපදයක් කඩන්නේ අලුතෙන් හිලක් වෙලා ඒකේ ඒගොල්ලෝ වැරදි විදියට හැසිරෙනවා. එතෙන්ට ශික්ෂාපදයක් පනවනවා. බුදුරජාණන් වහන්සේ මේ සවග මහණෝ අපි කිව්වා සවග මහණෝ කියනකොට 6 දෙනයි. මේ 6 දෙනාගේ තින්නවා කණ්ඩායම්. මේගොල්ලෝ 6 දෙනාත් ඉන්නේ 3 තැනක දෙන්න නායකත්වයේ දරන කොටස්. එතකොට මේ මහණෝ ගොඩක් ඉන්නවා ඒගොල්ලන්ගේ ඒගොල්ලොත් එකට ඉන්න. එතකොට මෙන්න මෙතන මේ ජේතවනයේ අනාථපිණ්ඩිකාසාරාමේ වැඩ සවග මහණෝ ධර්ම වූ පරිද්දෙන් සංසිඳවන ලද අධිකරණයක් දැන යලි කරුණු පිණිස මතු කරලති. මෙන්න මේ කාරණේ අපිට මහවග්ගපාලී චුල්ලවග්ගපාලී දකිනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් වැරදි කර්මයක් කරොත් මේ විනය ශික්ෂාපද වලට අමතරව ඒ කර්මයට ඒකට දඬුවම් කරනවා. දඬුවම් කරන්නේ ශාරීරික දඬුවම් නෙවෙයි. ඒ අපි කම්මක්ඛන්දේ කියලා තියෙනවා. කම්මක්ඛන්දේදී පැහැදිලි කරනවා තර්ජනීය කර්මය. අන්න ඒ ආදී තර්ජනීය කර්මය කියන්නේ යම් කිසි භික්ෂුවක් දබර ඇති කරනවා නම් දබර කරන අයට උපන් දෙනවා නම් ධර්ම කිරීම සඳහා වැඩිපුර යම් කිසි මම හිතන්නේ මයික් එකක් ඇල්ලලා ඇති මම කාගේ හරි මහත්ම ප්‍රඥේ කෙනෙකුනේ. ඉතින් මේ ඒ වගේ අවස්ථාවට ඒකට කියනවා තජ්ජනීය කර්මය. තජ්ජනීය කර්මයේ විසින් ඒ භික්ෂුවට කර්මය කරනවා. ඒ කර්මය කරන්නේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි සුපේශල භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් එකතු වෙලා භික්ෂූන් මැද ඒ භික්ෂුවට කියනවා මේ කාරණේ මෙහෙම වැරදක් කරා මේ වරද ඔබ විසින් කරන ලදවා මේ වරද නොකරන්න කියලා නොකරන නිසාමයි ඒ කාලයකට තජ්ජනීය කර්මය කරනවා. ඒ වගේම පබ්බජ්ජනීය කර්මය කියලා කරනවා. ඒ වගේ කර්ම කරනවා. මෙන්න මේ අවස්ථාවේදී කියන්නේ ඒ වගේ කර්මයක් කරලා කර්මය කරන අවස්ථාවේ කර්මය නොකරන ලදයි කර්මය නපුරු කොට කරන ලදයි කර්මය යලි කළ යුතුයයි නොසන්සිඳවන ලදය. කියන්නේ කරලා මේ විදිහට සංසිඳවන ලද කාරණයක් සංසිඳෙන්නේ නැහැ කියලා මේ සවග මහණෝ එතන පෙරලි කරනවා. මෙන්න මේ පෙරලි කරන සම්බන්ධව තමයි මේ ශික්ෂාපදේ පනවන්නේ. යම් මහණෙක් ධර්ම වූ පරිද්දෙන් සංසිඳවන ලද අධිකරණයක් දැන යලි කරුණු පිණිස මතු කරන්නේ නම් පචිති වෙයි. එතකොට ඒ සංසිඳවන්නේ ඡන්දෙම්මයි. භික්ෂුන් වහන්සේලාගේ එකතු වෙලා එතන වැඩි භික්ෂු පිරිසකින්ගේ කැමැත්තෙන් තමයි සංසිඳවන්නේ. සංසිඳවීමෙන් පස්සේ මේගොල්ලෝ මේ සවග මහණෝ කියනවා ඒක වැරදි විදියට සංසිඳුවේ කියලා මේ ප්‍රශ්නේ නැවත ඒ අධිකරණයට ගේනවා. මෙන්න මේ කාරණේ නිසා ඒක පචිති වෙනවා කියලා එතන විස්තර කරනවා. විනිත මහත්මිය අපි මම මේ ප්‍රථම ශික්ෂාපද 10 විග්‍රහ කළා. ඔබතුමිය දෙවෙනි ශික්ෂාපදයේ 10 සාධම්මික වර්ගයේ විග්‍රහ කරා නම් අපිට ශික්ෂාපද ප්‍රමාණයක් සාකච්ඡා කළ හැකි කියලා මම හිතුණා. එහෙම කරමු නේද විනිත මහත්මිය? ඔබතුමාට තෙරුවන් සරණයි. ඔව් මේ ශික්ෂාපද එච්චර ලොකු බැරෑරුම් ඒවා නිසා නෙවෙයි නිසා ඔබතුමා ඔය විස්තර කරන විදිහට එනම් විස්තර කරගෙන යන්නකො. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඊට පස්සේ තියෙන ඊළඟ ශික්ෂාපදයේ දුට්ටුල්ල ශික්ෂාපදං. දුට්ටුල්ල ශික්ෂාපදං කියනකොට මේකත් ජේතවනයේ අනාථපිණ්ඩිකාසාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩවසන සමයේ මෙතන සංඝාදි ශේෂ ශික්ෂාපදයක් උපනන්ද තෙරුන්
ආයුෂ්මත් උපනන්ද සාක්‍යපුත්‍ර ඇවතක් සංඝාදිශේෂ ඇවතක් සිද්ධ වෙලා මේ ශික්ෂා ඇවත ඒ භික්ෂුවගේ යහළු නැත්තම් බෑයා සද්ද විහාරික කෙනෙක් හිටියා. එයා දන්නවා උපනන්ද භික්ෂුවට මේ වගේ සංඝාදිශේෂ ඇවතක් සිද්ධ වෙලා තියෙනවා. මේ සංඝාදිශේෂ ඇවත මෙයා හඟවනවා. ඒ සංඝාදිශේෂ ඇවතක් හඟවන්න බෑ. භික්ෂු පිරිස ඉදිරියේ ඒක ප්‍රකාශ කරලා ඒ ඇවතට සුදුසු පරිදි පරිවාසයේ ඉන්න ඕන. පරිවාසයේ ඉඳලා මානත් පුරන්න ඕන. මානත් පුරලා මානත් පිරීම සම්පූර්ණ වුණාන් පස්සේ අබ්බහාන කර්මය කියලා කර්මයක් තියෙනවා. කර්මය කරලා තමයි නැවත භික්ෂු භාවයට පත් කරන්න පුළුවන්. එතකොට සංඝාදිශේෂ ඇවතක් වුණ පුජ්‍යලයට නැවත භික්ෂු භාවයට පත් වෙන්න පුළුවන්. ඒක ඡේදගාමිනී නෙවෙයි. ඒක එයා වීරයෙන් ඒ ඇවතට මානත් පුරලා විසඳා ගන්න ඕන. හැබැයි මෙතෙන්දි වෙන්නේ මේ ආයුෂ්මත් උපනන්ද තෙරුන්ගේ බෑයා සද්ද විහාරික භික්ෂු ආරෝග්‍ය ඇවැත්නි මම දැන සුඛ විස්ථා ඇවතකට පැමිණියෙමි. කිසිවකට මහමක් මේක කියන්න එපායි කියලා කියනවා. කාටවත් කියන්න එපායි කියලා. එතකොට මේ ඇවතට මෙයා සංගවනවා කියන්නේ නැතුව ඉන්නවා. හැබැයි ඊට පස්සේ වෙනත් භික්ෂුවකට මේ සංඝ පිරිවෙස් ඇවතක් දුන්නේ. වෙනත් භික්ෂු නමකට පිරිවෙස් ඇවතක් දුන්නේ. මේ පිරිවසන මේ ඒ මානෝ දැක්ක මේ කීය. එතකොට මේ සද්ද විහාරිකයා දැක්කා වෙන මහාන කෙනෙක් මේ විදිහට පිරිවෙස් පුරනවා. මේ කාරණේදී කියනවා අපේ උපනන්ද භික්ෂුවටත් මෙහෙම ශික්ෂාපදයක් කැඩුණා. හැබැයි මේ කාරණය එලි කරේ නැහැ. මා දන්නේයයි ආශ්මත්‍ය මේ දරාවයි කිමෙක්ද ඇවැත්නි අන් යමෙකුත් මේ ඇවතට පැමිණියේ නම් හෙත මේ මෙසේ කෙරේදැයි අනික් අයත් මෙහෙම කරන්න ඕන. ඇවැත්නි එසේ ඇවැත්නි මේ ආයුෂ්මත් උපනන්ද ශාක්‍ය පුත්‍ර දැන සුඛ විස්ථා ඇවතකට පැමිණියේ මේක කියන්න එපායි කියලා කිව්වායි කියලා මේ කාරණේ කියනවා. මෙන්න මේ කාරණේ මත යම්කිසි භික්ෂුවක් ඒ සංඝාදිශේෂ ඇවතක් හෙලි කරන්නේ නැත්නම් යම් මහණෙක් මහණුගේ දුතුල් ඇවතක් මේ කියන්නේ දුටුල් ඇවත කියනකොට ඒකට කොටස් දෙකයි එන්නේ පරාජිකායි සංඝාදිශේෂයි. පරාජිකා වුණ පුජ්‍යලෙක් නැවත සංඝ භාවයටපත් වෙන්නේ නැහැ. එතකොට සංඝාදිශේෂ ඇවත තමයි මෙතෙන්ට ගන්නෙ. දැන පිළිසන් කරන්නේ නම් පචිති වෙයි. මේ කියන්නේ ඒක යටපත් කරනවා. එලි කරන්නේ නැතුව සංගවාගෙන ඉන්නවා නම් පච්චිති වෙයි කියලා. දුක්තුල්ල නම් සතර පරිජි සහ තෙලස් සංඝ විශේෂ ඒ සංඝාදිශේෂ ඇවතුයි මේක. මෙතන කාරණේ එන්නේ සංඝාදිශේෂ ඇවත්. එතකොට මේක සංඝවා සිටිනවා නම් ඒ සංඝවා සිටින එක්කෙනාට පච්චිති ඇවතට පත් වෙනවා කියලා විස්තර කරනවා. ඊළඟ ශික්ෂාපදයේ තියෙන්නේ ඌඩ විසති වස්ස ශික්ෂාපදයේ. ඒ කියන්නේ මේ විසි වයසට නොපැමිණි කෙනෙක් යම් කිසි භික්ෂුවක් විසින් උපසම්පදා කරනවා නම් අන්න ඒ උපසම්පදා කරන භික්ෂුවට පචිති අවතක් සිද්ධ වෙනවා. ඌඩ විසති වස්ස ශික්ෂාපදය මේක බුදුරජාණන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාපේ වේළුවනේ වැඩන් ශාසන සමයේ සිද්ධ වුණ සිද්ධියක්. ඒ සමයේ රජගහනුවර 14 වග දරුවෝ යහළුවෝ වෙති. මේ 14 වග භික්ෂූන් ගැන අපි නිතරම කරා 17ක කාණ්ඩයක් ගැන. ඒ 14 කාණ්ඩේ මෙන්න මෙහෙමයි මහාන වුණේ. මහාන වෙලා ඒගොල්ලෝ උපසම්පදා ලැබුවේ. මේ 14 වගේ දරුවෝ යහළුවෝ වෙති. උපාලි දරු ඔවුන්ගේ ප්‍රමුඛයා වෙයි. 17 ප්‍රමුඛයා උපාලි.
මේගොල්ලෝ වයස 20ට අඩුයි ලදරු බියෙන් පැරලා හැබැයි තරුණ වියට ගිහිල්ලා හැබැයි තාමත් ලාමකයි. මේ උපාලිගේ මාපියන්ට මෙහෙම සිතිලා තියෙනවා. කිනම් උපායකින් උපාලිතමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි ගවන්නට නොමිරි කෙන්නටත් වේදයි. එයාට දුක් විඳින්නේ නැතුව සැපසේ ඉන්නට ක්‍රමයක් කොහොමද හදන්නේ? එතකොට මේ උපාලිගේ මව්පියා මෙහෙම හිතනවා. උපාලිතේ ලියන්න පටන් ගත්තොත් එයාගේ අත් හිදෙනවා. ලේඛනයේ ඉක්මන්නේ නම් මෙසේ උපාලිතේ අපේගේ ඇබෑමෙන් සැපසේ දිවි වටන්නේ නොවේ මිරිකේ. ඊට පස්සේ මේ ලියන්නට කතරවක ලියන වැඩ කරනවා නම් එයාට ලිවීමෙන් එයාට මහන්සි වෙන්න වෙනවා. ඊට පස්සේ ඇඟිලි රිදෙයි මෙදිනේ. ඇඟිලි රිදෙයි. ලේඛනයේ හික්මන්නේ නම් ඇඟිලි රිදෙයි. ගණිතයේ හික්මන්නේ නම් එයාගේ ඒත් එයාට දුක් විඳින්න වෙනවා. ගණිතයේ හික්මන්නේ නම් ලය දුක් වන්නේ. ඉතින් රූප සූත්‍රයේ හික්මන්නේ නම් මේ වගේ එක එක කාරණේ එක එක රක්ෂාව කරනකොට එයාට දුක් විඳින්න වෙනවා මේ ළමයින්ට. එහෙමනම් හොඳම වැඩේ මොකද්ද? ශාක්‍ය පුත්‍ර මේ භික්ෂු ශාසනයේ පැවිදි වුණොත් ඒගොල්ලන්ට කෑම බීම පින්ඩපාතයෙන් ලැබෙනවා, බොජුන් ලැබෙනවා. මේ කාරණේ සිදුුනෙත් මෙහෙමයි. මේ රජගහ නුවර ඒ දවස්වල ඊටාම බොහෝ දානමාන තියෙනවා. දන් වැට ඒ ආකාරයෙන් තියෙනවා. මේගොල්ලොන්ට කෑම බීමේ අඩුපාඩුවක් වෙන්නේ නැහැ කියන කාරණයෙන් මේ 17 දෙනාගෙන් උපාලිට කිව්වා මහාන වෙන්න කැමතිද කිව්වා මහාන වෙන්න කැමති. එතකොට එයත් එක්කලා යාළුවෝ 16 දෙනත් ඔන්න කැමති වුණා මහාන වෙන්න. හැබැයි මේගොල්ලන්ට වයස 20ක් නැහැ. ඒ කාලේ ශික්ෂාපදයක් තිබුණේ නැහැ. ඒක නිසා ඒ ගිහිගේ නිත්ම ශාස්ත්‍රයේ පැවිදීමට මට අනුදැනුමයි එකල්ලි දරුවන්ගේ මාපියෝ මේ හැම දරුවෝම මේ විදියට පැවිදි කළා. උපසපන්නුත් කළා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඔව්හු රෑ 15 අලුවෙම නැගිට හඬත් හඹුදේව බද්දේව කෑයුතු දෙයක් දෙවයි කියලා කෑ ගහනවා. මේගොල්ලන්ට කියනවා ඒගොල්ලන්ට කැඳ දෙන්න කියනවා, බත් දෙන්න කියනවා, කෑයුතු දෙයක් දෙන්න කියලා කෑ ගහනවා. මේ කෑ ගැහිල්ල නිසා මේ කාරණය භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට දැන්වුවා. ඊට පස්සේ සෙනසුන් වල මල පහක් පැහැරීමද කෙරෙති. සුළු දිය පහ කිරීමද කෙරෙති. භාග්‍යවතුන් වහන්සේ 15 වෙනි නැගිට දරු හඬ අසා ආයුෂ්මත් ආනන්ද මේ විදියට මේ දරුවන් අඬන මේගොල්ලෝ ඒ වියට ආපු නැති නිසා ඒගොල්ලෝ දරුවන් වගේ කෑ ගහනවා. ඉතින් මෙන්න මේ කාරණේ ඇහුවාම බුදුරජාණන් වහන්සේට දැන්නවා වයස අවුරුදු 20ක් නුන අය මහාන කළා උපසම්පදා කළා තියෙනවායි කියලා. මේ කාරණේ මත බුදුරජාණන් වහන්සේ වනවනවා ශික්ෂාපදයක්. යම් මහණෙක් දැන උණු 20 වස් උඟුලෙකු උපසම්පදා කරවා නම් ඒ පුජ්‍යලයාද අනුසපන්න වූයේ වෙයි. උපසපන් කරත් එයා උපසපන් වෙන්නේ නැහැ. අනුසපන් වූයේ වෙයි. ඒ භික්ෂුවද ගැරහිය යුතුය. ඒ උපාධ්‍යාය කෙරෙහි මේ පචිතියවත වෙයි. එතකොට උපාධ්‍යාය ඒ භික්ෂුව මහාන කරන ගුරු හාමුදුරුවෝ උපාධ්‍යාය පචිතියවතට පත් වෙනවා කියලා මේක දේශනා කරනවා. මම හිතන්නේ මේ ගැටලු නැහැ. ඒකින්ද අපි ඉදිරියට යන්න කියලා මම කල්පනා කරේ. ගැටලු තියෙනවද ඒ කාරණයක් පිළිබඳව ජයන්ත මහත්මයා වෙනත් මහත්මයෙක් කාට හරි ප්‍රශ්නයක් ඊළඟට ඔව් ඉදිරියට
ඊළඟ ශික්ෂාපදයක් පනවන්නේ ජේතවනාරාමේ අනාථපිණ්ඩිකසාරාම බුදුරජාණන් වහන්සේ වැඩ වසන සමයේ. මේක බලන්න මේ ශික්ෂාපදයේ මේ මෙතන ගැල් සාත්තුවක මේ එක එක පළාතට යන්නේ ගැල් සාත්තුව කියන්නේ ගැල් කරත්ත පේලියක් එක පළාතකින් තවත් පළාතකට යනවා. ඉතින් මෙහෙම යනකොට ගැල් සාත්තුවේ රජගහ නුවරින් පැසළු දිගට යන කැමැත්තේ වෙයි. මේ ගැල් කරත්ත තෝගය එකතු වෙලා කට්ටිය එකතු වෙලා තමයි යන්නේ. එක්තරා මහණෙක් මේ මිනිසුන්ට මේ කිය මමද ඇවතුන් සමග යන්නේ මේ ගැලුත් එක්කලා මමත් යන්න කැමතියි කියලා කිව්වා. ස්වාමීනි අපි වනාහි සුම්වත් වලහා යන්නේ මේගොල්ලෝ මේ රජයට ගෙවන්න තියෙන අපි කියමු දැන් නම් රජෙන්ට ගෙවන්න තියෙන මිල මුදල් ගෙවන්නේ නැහැ. ගෙවන්නේ නැති නිසා අය කැමියෝ වනාහි සාත්වෙක් සුම්වත් වලහා යන්නේ. ගෙවිය යුතු මුදල් රටින් පිට වෙනකොට ගෙවන්නේ නැහැ. එහෙම යන අපි කියලා මේ භික්ෂුන් වහන්සේලාට දැන්නවා. ඔහු මගේ නැගී ගියහ. එතකොට මේ භික්ෂු නම ඒගොල්ලොත් එක්කලා ගියා. ටැක්ස් කියලා තමයි අපි ටැක්ස් ගෙවන්න තියෙන එක ටැක්ස් ගෙවන්නේ නැතුව යන හොරින් යන කාණ්ඩයක්. ඉක්පිති කැමියෝ සාත්තු වගෙන අසින්ද මහන මෙය කීය කුමකට ස්වාමීනි නුඹ මහන්ද දැන සොරසාත්තුවක් සමග යන්නේ දැයි මගදී අහුණාම සොරසාත්තුවක් සමග ඇයි යන්නේ කියලා කිව්වහම භික්ෂුණව මේ කාරණේ කිව්වා මම මේගොල්ලොත් එක්ක යනවායි කියලා. ඒ වෙලාවේ මේ භික්ෂුව මුදා හැරියා. හැබැයි භික්ෂුව කෙරෙහි ලාමක විදියට නුගුණ පැවසුවා මේ සොරුන් සමග යන ගමන පිළිබඳව. මෙන්න මේ කාරණය නිසා තමයි මේ ශික්ෂාපදේ පනවන්නේ. යම් මහණෙක් දැන සොරසාත්තුවක් සමග බැනගෙන එක්ක අදන් මගට දීර්ඝ ගමනට පිටත් වෙනවා නම් ඒක පාචිත්‍යවතක් වෙනවා කියලා විස්තර කරනවා. ඒ කියන්නේ ඒ කාලෙත් මේ වගේ කාරණා තිබුණා. ඒවට අහු වෙන්නේ නැතුව භික්ෂුන් වහන්සේලා තමන්ගේ ගමන් එක ගමකින් තව ගමට යන ඒ වගේ චාරිකාව කරන්න ඕනේ කියන එක තමයි ඊළඟ කාරණේ. ඊළඟට මේ සංවිධාන ශික්ෂාපදයක් මේ විදිහටමයි. අපි සංවිධාන ශික්ෂාපද වේලාසෙනින් කිව්වා එතන භික්ෂු භික්ෂුණී එකට යන කාරණයක්. මෙහි තියෙන්නේ භික්ෂු භික්ෂුණී දෙකම නෙවෙයි භික්ෂුවක් මාගමක් සමග යන ගමනක්. එසා මේ භාග්‍යවතුන් සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වසන සමයේ එක්තරා මහණෙක් කොසල් දනව්වේ සිට සවතට යන්නේ. කොසල් දනව්වේ ඉඳන් සවතට යන්නේ එක්තරා ගම්දොරක් ඉක්මවයි. මේ වෙලාවේ එක්තරා ස්ත්‍රීතමෝ සැමියා සමග දබර කොට ගනිමින් නික්ම. ඒ මහණ දැක මෙය කිව්වේ ස්වාමීනි ආර්යෝ කොහි වඩිද්ද? අහුන මම වනාහි සවතට යන්නෙමි කියලා කිව්වහම මමද ආර්යයන් සමග යන්නෙමි කියලා එකතු වුණා. මේකට භික්ෂුව එන්න බුහුණැයි මේ මාගමට කිව්වා එන්න මාත් එක්ක යන්න. එකල්ලි ස්ත්‍රියගේ සැමියා ගමින් නික්ම මිනිසුන් පිළිවෙසී. මේ කාරණේදී සැමියා දැක්කා. මේ කාරණේ ඇහුවාම මෙබඳු විශ්‍රයක් දක්නාදෝගී කියලා මිනිසුන්ගේ ඇහුවාම ආර්ය තෙල මාගම පැවිද්දෙකු සමග ගියේය. පැවිද්දෙක් එක්ක ගියායයි කියලා මේ කාරණේ විස්තර කළා. එකල්ලි මහණ එක්තරා රුක්මුලක මේ නැවතිලා ඉන්නකොට මේ පුරුෂයා ඇවිත් ඇහුවා
මේ භික්ෂු නමටත් මේ කාන්තාව සමග ආවේද කියනකොට හැබැයි මේ කාරණේදී කාන්තාව කියනවා ඒ භික්ෂුන් වහන්සේ නෙවෙයි මමයි මේ ඉන්න කතා කරගත්තේ කියලා භික්ෂු නමවට කමා කරා. භික්ෂුවට වරදක් වැටෙන්නේ නැහැ. භික්ෂුවට කමා කරව ගත්තා මේ පුරුෂයා මේ දෝෂාරෝපණය කිරීම සම්බන්ධව. හැබැයි මේ කාරණේ ආරච්චි වුණාම බුදුරජාණන් වහන්සේට මේ ශික්ෂාපදේ පනවනවා. යම් මානෙක් මාගමක සමග බැනගෙන එක්ක ඒ කියන්නේ කතා කරගෙන එක්ක අදන් මගට යටත් පිරිසෙන් අදන් මගට දු පිළිපන්නේ නම් පචිති වෙයි කියලා. කතා කරගෙන එකට ගමනක් ගියොත් දුර ගමනක් ගියොත් ඒකට පචිති වෙනවායි කියලා පාචිත්‍ය ශික්ෂාපදය පනවනවා. කුඩා ශික්ෂාපද වගේ වුණාට මේ ශික්ෂාපද එකතු වුණාම ඉතින් බොහෝම බලගත වෙනවා. ඒක තමයි සංවිධාන ශික්ෂාපදයේ 7 වෙනි එක. ඊළඟ එක තියෙන්නේ අරිට්ඨ ශික්ෂාපදං. මේ ශික්ෂාපදේ නම් ඊටාම අපි වේලාසෙනියොත් මේ අරිට්ඨ භික්ෂුව ගැන කතා කරා. බුදුරජාණන් වහන්සේ වැඩවසන සමයේ ජේතවනයේ වැඩවසන කාලේ අරිට්ඨ කියලා මේ ගිජු ලිහිණියන් මැරු කුලයේ උපන් අන්න ඒ මේ භික්ෂුවට නම් කරනකොට නිතරම කියනවා මේ ගිජු ලිහිණියන් මැරු කුලෙහි උපන් අරිට්ඨ මහණේ කියලා. මේ අරිට්ඨ භික්ෂුව ගැන බොහෝ කතන්දර තියෙනවා, සූත්‍රවලත් එනවා. ඒ සූත්‍රවල එන්නේ මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු අන්තරායකර ධර්ම අන්තරායකර නොවන්නේ යයි ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරලා කියනවා මේක බුදුරජාණන් වහන්සේ දේශනායි කරයි කියලා මම දන්නවා කියලා මම ධර්මී කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් අන්තරායකර ධර්ම කෙනෙක් වදාන ලද්දා වුනම් ඒ ධර්මයන් සෙවුනාහට අනතුරු පිණිස යම්සේ සමර්ථ නොවේද ඒවා අනතුරු කරන්නේ නැහැ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ මම දනිමි කියලා මෙයා නිතරම කියනවා. මෙයා කියනවා මේ මොනවද මේ අනතුරු ධර්ම? ඒ කියන්නේ නිවනට අනතුරු වෙන ධර්ම, ප්‍රතිපදාවට අනතුරු වෙන ධර්ම, අනතුරු නොවන බව මම දන්නවායි කියලා මෙයා බුදුරජාණන් වහන්සේ කියපු ධර්මයේ විකෘති කළා. එයා දික්ටිගත වෙලා තියෙනවා. මේ කාරණේ විස්තර කරනදී කියනවා මේ මට මතකයි මේ සූත්‍රයේ එන්නේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක මේ කාරණේ විනිතා මහත්මිය මතකද ඒ සූත්‍රයේ මට මේන්නේ නැහැ මතකේට. එතකොට අපි එහෙනම් අපිට මතක් වෙයි පස්සේ මට දැනට මතක් වෙන්නෙත් නැහැ. ඒ සූත්‍රයේදී බොහෝ කාරණා කියනවා. කාමයන්ගේ විස්තර කියනවා. කාමයෝ සර්පයාගේ හිස, කාමයෝ මස්වැදල්ලක්සේ, කාමයෝ තාවකාලිකයෝ. ඒ ආදීනව බොහෝසේ දේශනා කරන සූත්‍රයක් ඒ සූත්‍රයේදී. එතකොට අරිට්ඨ භික්ෂුව කියනවා මේ කාරණේ අහනකොට සැබෑදැවැත්නි අරිට්ඨේනි භාග්‍යවතුන් වහන්සේවෙන් අන්තරායකර ධර්ම කෙනෙක් වදාන් ලද්දා වුණන් ඒ ධර්ම සෙවුනාට අනතුරු පිණිස යම්සේ සමර්ථ නොවේද එසේ භාග්‍යවතුන් වදාළ ධර්මයේ මම දනිමි මෙවදු ලාමක දෘෂ්ටියත් ඔබට උපන්නේද කියලා මේ කාරණය භික්ෂුන් වහන්සේලා විමසනවා මේ භික්ෂුවගේ මේ කාරණය. හැබැයි එතකොට මෙයා කියන්නේ ඒක එහෙමයි කියලා. එන්න මේ කාරණේ නිසා භික්ෂුන් වහන්සේලා මෙයා 3 සැරයක් ඒකට සමනු 3 සැරයක් මේ කාරණේ කියනවා. එක සැරයක් ඒ කරුණ දැන්වීම වශයෙන් ඊළඟට කර්මය වශයෙන් 3 සැරයක් කියනවා මේ භික්ෂුව ඒ වැරදි දෘෂ්ටිය නිසා වැරදි දෘෂ්ටියෙන් බේරා ගැනීම සඳහා.
හැබැයි තුන් සැරයක් කිව්වත් ඒ දෘෂ්ටියෙන් එයා නිදහස් වෙන්නේ නැත්නම් ඒකට කියන්නේ සමනු භාෂණය කියලා. සමනු භාෂණය කරත් ඒ දෘෂ්ටියෙන් එයා නිදහස් වෙන්නේ නැත්නම් එයා ඇවතකටපත් වෙනවා. අපි මුලදී මේ ඇවත සඳහන් කරා එයාට කර්මයක් කරනවා. ඒ කර්මය කේප්පණී කර්මනේ. ඒ කර්ම මහා කන්දකේදී විස්තර කරනවා. ඒ භික්ෂුවට කර්ම වාක්‍යයෙන්ම දඬුවම් පනවනවා. මෙතෙන්දී කියන්නේ ඒ වගේ දෘෂ්ටි සහගත පුජ්‍යලයකට පචිතිය ඇවත් වෙනවායි කියලා පාචිත්‍ය ඇවත දේශනා කරනවා. මේක මෙන්න මෙතන විස්තර කරනවා මොනවද මේ කාමයන්ගේ ආදීනව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමයෝ ඇටසැකිල්ලක් බන්දාහ මා විසින් වදාරන ලද. කාමයෝ මස්වැදල්ලක් බන්දාහ මා විසින් වදාරන ලද. කාමයෝ තනහුලක් වන්නහ. කාමයෝ සිහිනයක් වන්නහ. කාමයෝ පිරුළු අලදයක් වන්නහ. කාමයෝ රුක්පල බන්දාහ. මේ විදිහට කාමයන්ගේ ආදීනව බොහෝ සෙයින් දේශනා කරනවා. ඒවා නිවන වසාලන නිවනට අන්තරාය කර ධර්ම වශයෙන් කාමයෝ සර්ප ශීර්ෂයක් බන්දාහ කියලා මේ කාරණා බොහෝ කාරණයක් මේ සූත්‍රයේ දේශනා කරනවා. මේ ඒ කාරණේම තමයි මෙතන ගෙන හැර දක්වන්නේ. එතකොට මෙන්න මෙතනදී කියනවා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් අන්තරාය කර ධර්ම කෙනෙක් වදාන ලද්දා වුණා ඒ ධර්මයන් සෙවුනාහට අන්තරාය කර පිණිස යම්සේ සමර්ථ නොවේද එසේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ මම දනිමි. යම් මහණෙක් මෙසේ කියන්නේ නම් ඒ මහණ විසින් මෙන්න මේ කාරණය මත බුදුරජාණන් වහන්සේ මේ ඒ මහණට පචිති යවතින් අවතක් දේශනා කරනවා. අපිට මහා කන්දකයේදී කම්මක්කන්දකයේදී මේ කාරණේ නැවත එනවා. ඒ කර්ම වාක්‍යයක් ආකාරයෙන් ඒ භික්ෂුවට චෝදනා කරන ආකාරයේ පෙන්වු කරන. මේ කියන්නේ ඒ මහණෝ විසින් සමනු භාෂණයේ කර්මය කළ යුත්තේය. සමනු භාෂණය කියන්නේ මේක කාරණා තුන් අවස්ථාවක් කියන්න ඕන. මේ වැරද්ද පෙන්වා දෙන්න ඕන. ඒකට කියනවා ඥාප්තිය කියලා. වැරද්ද පෙන්වා දෙන්නේ මෙයා කරන ඒ දෘෂ්ටියේ වැරද්ද. සමනු භාෂණය කියන්නේ තුන් සැරයක් කියනවා මේ කාරණයෙන් එයා විඳවා ගන්න, වෙන් කර ගන්න. තුන් සැරයක් කියලත් එයා මුදවා ගන්න බැරි නම් තමයි ඒ පචිතිය ඒ කර්මය කරන්නේ සමනු භාෂණ කර්මය. මේ සමනු භාෂණ ක්‍රියාවලිය දැක්කහම පේනවා ඒ කාලේ තියෙන ඒ කියන්නේ තනි කැමැත්තෙන් නෙවෙයි දඬුවම් කරන්නේ. නිතරම දඬුවම් කරන්නේ භික්ෂූන්, සුපේසල භික්ෂූන් බොහෝ පිරිසක් මැද්දේ ඒ භික්ෂූන්ගේ ඡන්දයෙන්මයි ඒ විදිහට ඒ සංඝ කර්ම කරන්නේ. ඒ කියන්නේ අපි දැන් කාලේ කියනවා නම් බොහෝ පිරිසකගේ කැමැත්තෙන් සිද්ධ වෙන දෙයක් අධිපතිකමකින් නෙවෙයි. ඒ බුද්ධ ශාසනයේත් කර්ම කිරීම, දඬුවම් කිරීම කරන්නේ කියලා පේනවා. මේක ඊට දීර්ඝම යනවා දෘෂ්ටි හැරීම පිළිබඳ. මේ අරිට්ඨ ශික්ෂාපදය අන්න ඒ විදිහටයි දේශනා කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ උක්කිට සම්භෝග ශික්ෂාපදයේ එතන කියන්නේ මේ අරිට්ඨ මහණ මෙතන කියන කාරණේ පොඩ්ඩක් තේරුම් ගන්න. ජේතවනේ අනාථපිණ්ඩිකසාරාම වැඩම එසමේ වනායි සවග මහණෝ එසේම කියන ඒ ලබ්ධිය නොහල ඔසාරණය නොකල
අරිට්ඨ මහණු සමග දැන දැන සම්භෝග කෙරෙති. එතකොට මේ අරිට්ඨ මහණුට මේ විදියට කර්මයක් කළා තියෙනවා. මෙයා ඒකට කියන කෙප්පනීය කර්මය. ඒ කර්මයේ දිට්ඨිය අතහැ නොහැරීම සඳහා ඒ විනය කර්මය ඒ භික්ෂුවට කරලා ඒ කර්මයෙන් නිදහස් නොකළ ඔසාරණය කියන්නේ ඒකෙන් නිදහස් කරන ස්වභාවය. ඒ කියන්නේ බොහෝ කාලයෙන් එයා දිට්ඨිය අතහැරියොත් ඔසාරණය කර්මය කරලා අරිට්ඨ භික්ෂුව නිදහස් කරනවා. නිදහස් නොකළ භික්ෂුව දැන දැන සම්භෝග කෙරෙති. මේ කරන්නේ කවුද? සවග මහණු. සවග මහණු මේ වැරද්ද කර භික්ෂුව නිදහස් නොකර තියෙද්දී එයාව සම්භෝග කරනවා. යත් එක විනය කර්ම කරනවා. එක්ක සයනය කෙරෙත්. මෙන්න මේ කාරණේ නිසා භික්ෂුන් වහන්සේලා සුපේශල භික්ෂුන් වහන්සේලා මේ සවග මහණුන්ට දොස් පවරනවා. දොස් පවරලා එතෙන්දී මේ කාරණේ බුදුරජාන් වහන්සේට දැන්වීම පස්සේ යම් මහණෙක් දැන දැන එසේම කියන ලද ඒ දෘෂ්ටි නොහල ඔසාරණය නොකළ මහණෙකු සමග සම්භෝග කරන්නේ නම් විනය කර්ම කරන්නේ නම් එක්ව සයනය කරන්නේ නම් පචිති වෙයි කියලා. මේ එකට ඉන්න භික්ෂුන් වහන්සේලා කියන සවග මහණුන් නිසා තමයි මේ කාරණේ කරන්නේ. ඒකත් අර අරිට්ඨ භික්ෂුවගේ කාරණේ මතම අරිට්ඨ භික්ෂුව නිදහස් නොකර තියෙද්දී අනික් භික්ෂුන් වහන්සේලා ඒ භික්ෂුවත් එක්කලා එකට සිටීමේ කාරණේ නිසා තමයි මේ ශික්ෂාපදේ පනවන්නේ. මජ්ක්‍ධිම නිකායේ අලගත්තු සූත්‍රය තමයි මේ කාමයන්ගේ ආදීනවත් කියන්නේ. ඔබ තුමේට බොහොම පින්. අලගද්දූපම සූත්‍රය තමයි මේ කාරණේ ඊටාම අනර්ග විස්තර කරන්නේ. ඒ කාරණේදී කාමයන්ගේ ආදීනව ඊටාම ලස්සනට පැහැදිලි කරනවා. ඒ කාමයන්ගේ ආදීනව මේ අරිට්ඨ භික්ෂුව කියනවා ඒක එහෙම නෙවෙයි. ඒක එහෙම නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරායි කියලා මම දන්නවායි කියලා එයා ඒ වැරදි මතේම ඉන්නවා. ඊළඟට මේ කණ්ඨක ශික්ෂා පදයේ 10 වෙනි එකත් ඒකටම සම්බන්ධයි. මේ කණ්ඨක ශික්ෂා පදයේත් එන්නේ ජේතවන අනාථපිණ්ඩිකසාර මේ වැඩවසන සමයේ මේ නමින් ඉන්නවා සාමණේර නමක්. ඒ සමයේ භාග්‍යවතුන් සවැත් නුවර ජේතවනාරාමයේ අනේ පිළිසිට මේ ආරාමයේ ඉන්නකොට කණ්ඨක නම් හිරණහට මේ උපසම්පදා වෙලා නැහැ. භික්ෂු භාවයට භික්ෂු කියන්නේ උපසම්පදා භික්ෂුවක්. මේක මෙයා සිවුරු දාලා හැබැයි තවම ඉන්නේ හිරණ. කියන්නේ ඊට පස්සේ තමයි එයා උපසම්පදාවට ලක් වෙන්නේ. මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේ වෙයි. එයාට ලාමක දෘෂ්ටියක් උපදිනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් අන්තරාය කර ධර්ම කෙනෙක් වදාන ලද්දාහුද ඒ ධර්මයන් සෙවුනාට අන්තරාය කෙරෙත් පිණිස සමර්ථ නොවේද? අර විදිහටම මේ උපසම්පදා නූනු ඒ හෙරණ ඒ කියන්නේ සාමණේර නමක් කියලා තුමු. ඒ භික්ෂුවට හිතුණා බොහෝ භික්ෂු කණ්ඨක නම් හිරන්ට මෙවදු ලාමක දෘෂ්ටියක් උපන්නයි ඇසූහ. මේ කාර්යය ඇහුවම භාග්‍යවතුන් වහන්සේ අන්තරාය කර ධර්ම කෙනෙක් වදාන් ලද්දු ඒ ධර්මයේ සෙවුනාවට අන්තරාය කරට පිණිස නොවේයි කියන මේ කාරණය මේ කණ්ඨක කියන ඒ පුජ්‍යලයා දරනවා. මේ දරන මේ අදහස අයින් කරන්න කියලා බොහෝම භික්ෂුන් වහන්සේලා කිව්වත් කණ්ඨකේ මෙසේ නහමක් කියව භාග්‍යවතුන් වහන්සේ නහමක් නුගුණ නොකියව භාග්‍යවතුන් වහන්සේ නුගුණ කීම නොමැනවි කියලා මේ කාරණේ විස්තර කර බුදුරජාණන් වහන්සේගේ වැරදි විදියට මේ විදියට කියන්න එපායි කියලා. එතකොට මේ එතනත් කියනවා මේ ධර්මයන් සෙවුනාවට අන්තරාය කර පිණිස සමර්ථ වෙතමයි කාමයෝ අල්ප ස්වාද ඇතිවයි ආස්වාද ඇතිය බොහෝ දුක් ඇතිය බොහෝ දැඩි ආයාස ඇතිය මේ විදිහට කාරණේ කියනවා එහෙම නෙවෙයි කියන කාරණය මෙයා
විස්තර කරනවා. මේ කාරණේ නිසා මේ කණ්ඨක භික්ෂුව මෙතන ඊටම කාරණයක් අපිට පෙන්නනවා. එහි භික්ෂුව කණ්ඨක හෙරණු තෙල දාංග දෘෂ්ටියෙන් වෙන් කරන්නට යම් මෙහෙකින් නොහැකි වූවා වූ එකල්හි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ලැබිය. බොහෝසේ මහන්සි වෙනවා භික්ෂුන් වහන්සේලා මේක අයින් කරගන්න. හැබැයි අයින් කරන්න බැරි වුණ තැන බුදුරජාණන් වහන්සේට මේ කාරණේ දක්වනවා. එතකොට මේක නැවතමත් ඒ කාරණේමයි එතන විස්තර කරන්නේ. එතකොට කෙසේනම් සවගමානෝ දැන එසේ නසන ලද කණ්ඨක හෙරණු මේ වගේ දෘෂ්ටි බුද්ධලෝන්ට කියනවා නසන කියන්නේ මේ භික්ෂු භාවයෙන් ඒ කියන්නේ සාමණේර භාවයෙන් එලවන්නේ කියලා කියනවා මේ වගේ වැරදි දෘෂ්ටි සාගත ඒ උපසපන් නුන සාමණේර නමට. එතකොට ඒකට කියනවා නසන ලද කණ්ඨක හෙරණු නැලවීමත් කළෝද උවටන් කරවා ගැනීමත් කළෝද මේ සවග මහණු කරන්නේ මෙහිම අයින් කරන්න කියපු ඒ සාමණේර නම සවග මහණු විසින් ඒගොල්ලන්ගේ උපස්ථානයට ගෙන්නා ගන්නවා. අන්න දැන එසේ නසන ලද කණ්ඨක හෙරණු නැලවීමත් කළෝද උවටන් කර ගැනීමත් කළෝද සම්භෝගත් කළෝද එක්ව සයනත් කළෝදයි මේ කාරණය අසන්ට ලැබෙනවා බුදුරජාණන් වහන්සේට. එතකොට ශික්ෂාපදයක් පනවනවා. ඒ වගේ හෙරණ හෝ භාග්‍යවතුන් අන්තරයක් මේ කාරණයෙන් යම් කිසි භික්ෂුවක් ඒ විදිහට නසන ලද හෙරණක් මේ ඇවැත්වෙන්නේ සාමණේර නමකට. සාමණේර නම කියන්නේ දස සීලයෙන් යුක්ත. එතකොට ඒ ප්‍රාතිමෝක්ෂ සංවරේ නැහැ. එතකොට මේ ඇවැත්වෙන්නේ අර විදියට අයින් කරන ලද නසන ලද ඒ හෙරණ උවටන් පිණිස ගන්නා ලද්දා වූ භික්ෂුන් වහන්සේට. යම් මහණෙක් දැන එසේ නසන ලද හෙරණක් වූ නලවන්නේ නම් උවටන් ගන්නේ නම් සම්භෝග කරන්නේ නම් එක්ව සයනෙන් කරන්නේ නම් පචිති වෙයි. මේ ඒ උපසම්පදා භික්ෂුන්ට වෙන පචිති ඇවත. මේ කාරණය විස්තර කරලා අපිට ඊළඟට මෙතන කියන්නේ සමනුදේශනම් හෙරණයයි කියනු ලැබේ. එතකොට මේ විදිහට හෙරණ නැසීම ගැන කතා කරන්න මම බැලුවේ. තථා නසීතං එසේ නසන ලද කියන්නේ මෙන්න මේ භික්ෂු භාවයෙන් නෙවෙයි අතරම හෙරණ භාවයෙන් අයින් කරන ලද කියන කාරණේ තමයි එතන කියන්නේ. ඒ ශික්ෂාපද 10 ගැන අපි සාකච්ඡා කරා. යම් කිසි කාරණයක් ජයන්ත මහත්මයා මේ ශික්ෂාපද ගැන කතා කරන්න තියනවාද අපිට නැවත ඒවට යන්න පුළුවන්. අපි ඊළඟ කොටසට ආහාර ප්‍රශ්නයක් අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. පෙරවන් සර්ණයි. නෑ වගේ නේද? අපි එන ඉදිරියට යමු නේද? හොඳයි. ඉදිරියට යමු. ඊළඟ ශික්ෂාපද ටික තියෙන්නේ සාධම්මික වර්ගය. සාධම්මික වර්ගයේ අතන ශික්ෂාපද 12ක් තියෙනවා. මේ සාධම්මික වර්ගයේ ශික්ෂාපද 12 අපි කරුණාවෙන් අපි ආරාධනා කරනවා ගෞරවයෙන් අපේ විනීතා මහත්මියට සාධම්මික වර්ගයේ ශික්ෂාපදය අපිට තේරුම් කරලා දෙන්නේ කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඔබතුමාට සියලු දෙනාටම තෙරුවන් සරණයි. බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රයට මාගේ ජීවිතේ පූජා කරමි. පූජා වේවා.
බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රයට මාගේ කය වචන සිත යන තුරින් මා දැන හොනුදන යම් වරදක් පමාවක් සිදු වුණා නම් ඒ සියලු වරදට මට සමාව ලැබේවා. පළමුවත් දෙවනුවත් මට සමාව ලැබේවා. තෙරුවන් සරණයි විද්‍යාරත්න මැතිතුමා ඇතුළු සියලු දෙනාටම අපිට දැන් සහධම්මික වර්ගය තමයි කතා කරන්න තියෙන්නේ. සහධම්මික වර්ගයේ පළවෙනි ශික්ෂාපදය තමයි සහධම්මික ශික්ෂාපදය. මේ ශික්ෂාපදයේ තේන සමයේන බුද්ධෝ භගවා කෝසම්බියම් විහෙරති ගෝසිතාරාමේ. එතකොට බුදුරජාණන් වහන්සේ කොසබෑනුවර ගෝසිතාරාමේ වැඩ විසන කාලේ තමයි මේ ශික්ෂාපදය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. හේතුුනේ චන්න භික්ෂුව. චන්න භික්ෂුව නිතරම කිසි කෙනෙක් කියන දේවල් අහන්නේ. ඉතින් මේ අනාචාරය හැසිරෙනවා. ඉතින් භික්ෂුන් චන්නට කියනවා ඇයි මෙහෙම හැසිරෙන්නේ චන්න? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ශික්ෂාපද අනුව හික්මෙන්න ඕනේ කියලා. ඒ වුණත් චන්න කියනවා එහෙම කිව්වට මම පිළිගන්නේ නෑ. මම මේ ව්‍යක්ත විනයදරයේ විමසලා දැනගන්න තෙක් ඔබ කියන ශික්ෂාවේ හැසිරෙන්නේ නෑ කියලා තමයි චන්න භික්ෂුව කියන්නේ. ඉතින් මේක භාග්‍යවතුන් වහන්සේට සැලකලාම භාග්‍යවතුන් වහන්සේ නිග්‍රහ කළා. අර අපි දන්නවනේ පළවෙනි ශික්ෂාපද පැනවි අර ශාසනයේ පැවැත්ම සඳහා ප්‍රසන්න වූවන්ගේ අප්‍රසන්න වූවන්ගේ ප්‍රසාදය සඳහා එහෙම 10ක් තියෙනවනේ. ඒ ටික කියලා බුදුරජාණන් වහන්සේ ඒ ශික්ෂාපදේ පනවනවා. එතකොට සහ ධම්මික කියන්නේ සහ ධම්මික ගාණයට ගැනෙනවා එකට ජීවත් වෙන භික්ෂු භික්ෂුණී සාමණේරී සික්ඛමානා කියන පස් කොටස තමයි සහ ධම්මික කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පනවන ලද යම් සිකපදයක් වේ නම් ඒකට අපි කියනවා සහ ධම්මික කියලා. ඉතින් කරුණු කාරණා සහිතව යමෙක් තමන්ගේ වරදක් පෙන්නලා ඔප්පු කරනවා නම් අවවාද කරනවා නම් ඒ වරද පිළිගන්න කියලා තමයි මේ මෙතනින් කියන්නේ. පිළිගත්තේ නැත්නම් ඒක වරදක් වෙන බව තමයි බුදුරජාණන් වහන්සේ පත්‍යක් විදිහට පනවලා තියෙන්නේ. යම් මහණෙක් භික්ෂූන් විසින් පැනවූ සිකපදයෙන් කියනු ලබන්නේ ඇවැත්නි මම යන්තාක් ව්‍යර්ථ විනයදර අන්‍ය මහණෙකු පිළිවිසීම්ද ඒතාක් තෙල සිකපදෙහි නොහික්මෙන්නේමයි. මෙසේ කියන්නේ නම් පචිති වේ. මහණෙනි හික්මෙන මහණෝ විසින් දත යුතු පිළිවිසිය යුතු සිටිය යුතු මේ අනුධර්මතායි. එතකොට ඒ ශික්ෂාපදයේ එතකොට චන්න භික්ෂුව මෙන්න තමයි ඒ ශික්ෂාපදේ පැනෙව්වේ. ඊළඟ ශික්ෂාපදයට අපි යනවා විලේඛන ශික්ෂාපදය. විලේඛන ශික්ෂාපදය තේන සමේන බුද්ධෝ භගවා සාවත්‍යම් විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. එතකොට මේ ශික්ෂාපදේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ. සවැත් නුවර ජේතවනාරාමේ වැඩවිසන කාලයේ තමයි බුදුරජාණන් වහන්සේ නිතරම විනයේ ගුණ කියනවා. විනය ශික්ෂාපද පැනවීමේ ගුණ කියනවා. ඒ වගේම උපාලි තෙරුන් වහන්සේගේත් ගුණ පවසනවා නිතරම. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම නිතරම ශික්ෂාපදවල ගුණයි භික්ෂූන් උපාලි විනය සම්බන්ධයෙන් තනතුරු දීලා තුන උපාලි මේ භික්ෂුන් වහන්සේ මේ රහතන් වහන්සේටනේ. ඉතින් උපාලි මහරහතන් වහන්සේ ගැනත් මේ ගුණ පවසනකොට හැමෝම ගිහිල්ලා මේ විනය ඉගෙන ගන්නවා. උපාලි මහරහතන් වහන්සේගෙන් විනය ඉගෙන ගන්නවා. එතකොට මෙන්න මේ හිතෙනවා ශාවක මහණුන්ට. ශාවක මහණුන්ට මේ හිතෙනවා දැන් මේ ඔක්කොම නවක භික්ෂුන් ගිහිල්ලා උපාලි තෙරුන් ගාවට ගිහිල්ලා විනය ඉගෙන ගන්නවා. ඉතින් මෙහෙම විනයෙන් දැනුමක් ඇති කරගත්තයින් පස්සේ එතකොට අපිට මේකෙන් මේ කුඩා මේ අපිට මේකෙන් කරදරයක් වෙනවා කියලා හිතලා මේ කියනවා මේ කුඩා ශික්ෂාපද දෙසීමෙන් පවර වැඩක්ද ඒක කුකුස් පිණිස විතරයි මේ පවතින්නේ කියලා. ඒ වගේ ශික්ෂාපද ගැන මොනවටද මේ පොඩි ශික්ෂාපද කියලා ශික්ෂාපද වලට අගෞරව කරනවා. ඉතින් එහෙම අගෞරවයක් කරනවා නම් ඒ අගෞරවය කරනවා නම් ඒක අපත්‍යක් වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. යෝපන බික්ඛු ප්‍රතිමොක්කේ උද්දිස්සමානේ එවං වදෙය්‍ය කිම් පනිමේහි කුද්ධානුකුද්දකේ ශික්ෂාපදේ උද්දිත්තේ යාවදේව කුකුච්ඡාය විහෙසාය විලේකාය සංවත්තති සික්ඛාපදං විවරණ
විවරණකේ පාචිත්‍යන්ති කියලා. එතකොට මේ මෙතන උද්දිස්සමානී කියන්නේ දේශනා කරන අවස්ථාවේ ශික්ෂාපද දේශනා කරන අවස්ථාවේ හැම වෙලාවෙම සිහියෙන් අහගෙන ඉන්න ඕනේ. සිහියෙන් ඉන්නේ නැතුව පස්සේ කියන්න බෑ මට ඇහුනේ නෑ එහෙම මේ ගැන මම දන්නෙත් නෑ කිව්වොත් ඒක ශික්ෂාපදයේ දේශනා කරන වෙලාවේ හොඳට අහගෙන ඉන්නේ නැත්නම් ඒක Tamanට විශාල පාඩුවක් වෙනවා. ඉතින් ඒකින්ද තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළේ ශික්ෂාපද දේශනා කරන අවස්ථාවේදී ඒක හොඳට අහගෙන ඉන්න ඕනේ. අහගෙන ඉඳලා ඒ අනුව පිළිපදින්න ඕනේ කියලා. ඉතින් දැන් චබ්බග්ගේ භික්ෂුන් ගිහිල්ලා අනිත් භික්ෂුන් හමුවට ගිහිල්ලා කියනවා ඇවැත්නි මේ කුඩා ශික්ෂාපද කවර වැඩක්ද? ඒ වෙහෙස වෙනවා, කුකුස් ඇති වෙනවා කියලා ගැරහන්න පටන් ගත්තා. ඉතින් මේ කාරණේ දැනගෙන මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට දැන්නුවෙන් පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපදේ පනවා වදාළේ. ඊළඟට අපිට තියෙනවා තුන්වෙනි ශික්ෂාපදේ තමයි මෝහන ශික්ෂාපදය. මෝහන ශික්ෂාපදය. එතකොට අපි දන්නවනේ ඒකත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර අනේපිඩුසිටුගේ ජේතවනාරාමයේ වාසය කරන කාලේ තමයි මේ ශික්ෂාපදේ පැනෙව්වේ. යම් අපි දන්නවා අඩමසක් පාසා යම් මහණේ කඩමසක් පාසා පාමොක් උදෙසන කල්හි මෙසේ කියානම්. ඒකට පොහොය කරනවා කියලා භික්ෂුන් වහන්සේලා පොහොය කරනවා කියලා කරනවානේ අඩමසකට සැරයක් ඇවැත් දේශනා කරනවා. ප්‍රාතිමෝක්ෂය දේශනා කරනවා. ඉතින් ඒ වෙලාවේදී මේ භික්ෂුන් වහන්සේලා කියනවා මේ ධර්මයේ පෙළට ඇතුළත් වෙලා තියෙනවලු අඩවස්සකට වරක් දේශනා කරනවලු. ඒ වුණාට අපි දැනගත්තේ නම් අදමයි කියලා මේ පාමොක් දේශනා කරන වෙලාවට මේ භික්ෂුන් වහන්සේලා කියන්න පටන් ගන්නවා. කියන්න පටන් ගත්තාම එතකොට දැන් බැරි වෙලාවත් අනිත් භික්ෂූන් දැනගෙන හිටියනම් විනය දේශනා කරන වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලාත් ඒ උදෙසීමට සහභාගී වෙලා හිටියා කියලා Taman කලින් කිසි දිනක ඇහුවේ නැහැ කියලා කියන්න බෑ. මා දැනගත්තේ අදමයි කියලාවත් කියන්න බෑ. එතකොට කීපවරක් පාමුක් දෙසින් වල සම්බන්ධ වෙලා ඉන්නවනම් එතකොට විනයානුකූලව මේ ඇවැත්වලට දඬුවම් කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අර මෝහාරෝපණ කර්මය කරන්නත් ඕනේ. මෝහාරෝපණ කර්මය කියන්නේ හැම ශික්ෂාපදයක් ගැනම සිහියෙන් අහගෙන ඉන්න ඕනි කියලා ඇවැත් දෙසන් ඉස්සෙල්ලා ව්‍යත්ත විනේදර භික්ෂුන් වහන්සේ නමක් පවසනවනේ හැම ශික්ෂාපදයක් ගැනම සිහියෙන් අහගෙන ඉන්න ඕනේ. සිහියෙන් නැතුව පස්සේ මට ඇහුනේ නෑ දේශනා කිරීම. එතකොට එහෙම කිව්වොත් ඒක ආපත්‍යක් වෙනවා. එතකොට හොඳට අහගෙන හිටියේ නැත්නම් එයාට මෝහාරෝපණ කර්මය කළ යුතු වෙනවා. ඒ කියන්නේ එහෙම කියද්දිත් පිළිපැත්තේ නැත්නම් එයාට පචිත වෙනවා කියලා තමයි මෙතන දේශනා කරන්නේ. ඒක මෝහන ශික්ෂාපදේ. මෝහන ශික්ෂාපදේ යම් භික්ෂු කෙනෙක් අපිසුවෝ ලම කොට සිත ගුණ පවසති. එතකොට මෙහෙම මේ කියනකොට ඇහුවාම අනිත් භික්ෂුන් වහන්සේලා ඒවා ඉතින් මේ දොස් පවරනවා. ඒ දොස් පවරනකොට තමයි ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේක දේශනා කළා. කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක දැනගත්තට පස්සේ අහනවා ඇත්තද මෙහෙම කීවද කියලා ඇහුවාම ඔව් කිව්වම තමයි මේ මෝහන ශික්ෂාපදේ පනවා වදාලේ. ඊළඟට පහාර ශික්ෂාපදේ ගහන්න බෑ. පහාර කියන්නේ යෝපන බික්කු බික්කුස්ස කුපිතෝ අනත්තමානෝ පහාරන් දදෙය පච්චිත්‍යන්ති. මේකත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමයේ අනේපිඩුසිටුගේ ආරාමයේදී. එතකොට මේ භික්ෂූන් වහන්සේලා තවත් භික්ෂූන් වහන්සේකට පහර දෙනවා නම් පහර දෙන්න බෑ කියන එක තමයි එතන කියන්නේ. පහාර ශික්ෂාපදං කියන්නේ සේන සමේන බුද්ධෝ සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ අනාථපිණ්ඩිකස්සාරාමේ වැඩ ඉන්න කාලේ තමයි අඩු ගානේ මේ එතන කියනවා මල් පෙත්තකින්වත් දමල ගහන්න බෑ කියලා. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේලාට පහර දෙන්න එපා කියලා තමයි මේකට නිදාන කතාව වශයෙන් තියෙන්නේ.
භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට මේ චබ්බග්ගේ භික්ෂුන් වහන්සේලා සත්තරස වග්ගේ භික්ෂූන්ට ඒ කියන්නේ අර දැන් අපි ඉස්සෙල්ලා ශික්ෂාපද තෝරනකොට විද්‍යාරත්න මහත්තයා කියලා දුන්නේ අර 17 දෙනෙක් මහණුණා කියලා උපාලිය තුල. ඉතින් මේ අය පොඩි අය. පොඩි අය හින්දා තමයි භික්ෂුන් චබ්බග්ගේ භික්ෂුන් වහන්සේලා නිතරම ඒගොල්ලන්ට ගහනවා. ඉතින් පහර දෙනකොට අඬනවා. එතකොට භික්ෂුන් ඇහුවාම කියනවා චබ්බග්ගේ භික්ෂුන් අපිට පහර දුන්නා කියලා. ඉතින් ඒ වෙලාවේ නුගුණ පණ කළ භාග්‍යවතුන් වහන්සේට සැලකලාම තමයි මේ නිමිති කරලාගෙන මෙන්න මේ පහර ශික්ෂාපදයේ පනවා වදාළේ. යෝපන බික්කු බික්කුස කුපිතෝ අනත්තමනෝ පහර දදෙය්‍ය පාචිත්‍යන්ති. කියන්නේ යම්කිසි මහණෙක් මහණක් කට හිපියේ නොසියමන්නූයේ පහර දෙන්නේ නම් පාචිති වේ කියලා. ඒකට එහෙම ගහන්න බෑ කියන එක තමයි එතන දේශනා කරන්නේ. ඊළඟ ශික්ෂාපදේ තමයි ඵලසත්ත්‍තික ශික්ෂාපදේ. ඵලසත්ත්‍තික ශික්ෂාපදය පස්වෙනි ශික්ෂාපදය තේන සමයේන බුද්ධෝ භගවා පාචිත්‍යං සාවත්‍යං විහෙරති ජිතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. මේ කාලේ සවැත් නුවර ජේතවනාරාමේ තමයි අනාථපිණ්ඩිකස්ස ආරාමේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටුවේ. එතකොට සාවග මහණුන් මෙතනත් හේතු වෙන්නේ සාවග මහණුන්ම තමයි ඒගොල්ලන් තරහ ගිහිල්ලා කිපිලා සතරසග මහණුන්ට ඵලසත් නගා දක්වති. ඔහු පුරුදු පහර ඇති නගනා වූ දේතෙන් බය වෙලා නිතරම ගහනවනේ නිතරම ගහනින්ද බය වෙලා අපිට ගහයි කියලා බය වෙලා අඬන්න පටන් ගන්නවා. ඉතින් තෙපි කුමට අඬවුදයි අහුවාම් භික්ෂුන් වහන්සේලා මේ ශාවක මහණෝ කිපිය අපට තලසත් නගා දක්වන්නාහ. ඉතින් මෙතන මේ කියනවා බුදුරජාණන් වහන්සේ ශාවක මහණුන් 14 වග මහණුන්ට තලසත් නගා දක්වන්නාහ. දැන් අර අපි පොඩි ළමයිට ගහලා අඬනකොට අර ඔච්චම් කරනුනේ හූ කියලා ඔරවනවා හී කියලා අර අත් දෙක උඩට තියලා අර නාරියෙක් වගේ කතා කරන ඔන්න ඔයගේ කාට හරි ගැහුවාම තවත් එකක්. ඔන්න අපි හිතමු දැන් මේ විද්‍යාරත්න මහත්තයා මේ විද්‍යාරත්න සර් කහනවා කාට හරි. ගැහුවාම එයා ඇවිල්ලා නඩුව කියනවා කියමුකෝ අපේ ජයන්ත රත්නායක මහත්තයාට. ඔන්න දැන් ගිහිල්ලා කියනවා ආවලා මට ගැහුවා කියලා. ඒතකොට ජයන්ත මහත්තයා කියනවා හොඳ වැඩේ ගහන්නම තමයි ඕනි කියලා. එතකොට අර ගහපු අය ඇත්ත අහගත්තද කියලා අන්න ඒ වගේ දේවල් තමයි මේ තලසත්තික කියලා කියන්නේ. තලසත්තික. ඒ වගේ දේවල් කරලා එහෙම හොඳ වැඩේ කරපු එක කියලා අර මේ නිකන් ඕකට අපි කියන ඔච්චම් කරනවා කියලා නේද? අන්න ඒ වගේ දේවල් කරන එකට කරනවනේ. ඉතින් මේ පුංචි ළමයි වගේ මහාන වෙච්ච කට්ටියට එහෙම කරනකොට ඒකට තමයි බුදුරජාණන් වහන්සේ ඒ ශික්ෂාපදයේ කියනුවේ යෝපන බික්කු බික්කුස්ස කුපිතෝ අනත්තමනෝ තලසත්තිකං උග්ගිරෙය්‍ය පාචිත්‍යන්ති. එතකොට ඒක තමයි තලසත්තික ශික්ෂාපදේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපි ඊළඟ ශික්ෂාපදයට යමු. අමූලක ශික්ෂාපදය. අමූලක විනිත මහත්මිය මේ එතන නගා දැක්වීම තිරුවන් සරණයි අර උපුල්පත් කුදු නගා දක්වයි නම් පචිති වෙයි. අර ඉස්සලා උපුල්පත වදින්න ඕන නේද? ඔව්. ඒක තමයි. ඒ කියන්නේ එහෙම දැන් මෙහෙමනේ අපි අර සමහරුන්ට තරවටු කරන්නේ මැදගිල්ලෙන් අර දෙනවා දෙකක් කියලා. අන්න ඒ වගේ වවත් අර අඩුම වශයෙන් උපුල් පෙත්තකින්වත් දක්වන්න බෑ මේකෙන් දෙනවා කියලා. අන්න එහෙමයි ඒ කියන්නේ. හරිද ඔබතුමා මොන හරි කියනවද? නෑ හරි. හරි. ඔබතුමීට බොහොම පින්. එතකොට අපි ඊළඟ ශික්ෂාපදයට යමු. අමූලක ශික්ෂාපදය. එතකොට ඒකත් දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමේදී තමයි භාග්‍යවතුන් වහන්සේ ශාවක මහණුන්ට මේ ශාවක මහණුන්ට තමයි දේශනා කළේ ඒක කියනවා විරුද්ධ කමකට හරි පරිගැනීමකට හෝ නැත්නම් ඒ වගේ කාරණයකට හිතලා දැන් තමත් එක කවුරු හරි
තරහයි නම් ඒකට පරිගන්න හිතලා භික්ෂුවක් වෙනත් භික්ෂුවකට චෝදනා කරනවා. ඒ හේතු රහිතව චෝදනා කරන්නේ මේ අමූලක සංඝාදිශේෂයකින්. එතකොට මේ අමූලක කියන්නේ මොකද්ද? හේතු රහිතව දැකලත් නැහැ, අහලත් නැහැ, සැක කළත් නැති සංඝවිසකකින් චෝදනා කරනවා. එහෙම චෝදනා කරනකොට මේකටත් හේතු වුණේ මේ චබ්බග්ගේ භික්ෂුන් වහන්සේලා ඒ සංඝාදිශේෂාපත්තියකින් භික්ෂුවකට චෝදනා කළා. ඉතින් සුපේසල භික්ෂුව මේව දැනගෙන චබ්බග්ගේ භික්ෂුන්ට දොස් නගන්න පටන් ගත්තා. දොස් නගන්න පටන් ගත්තාම ඒක බුදුරජාණන් වහන්සේට සැලවුණා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වෙනත් භික්ෂුවකට හේතු රහිතව අමූලක සංඝාදිශේෂණයකින් චෝදනා කිරීමේ. ඒ කියන්නේ බොරු ආපත්‍යකින් චෝදනා කරනවා නැති වරදකට. මෙහෙම කරාම සංඝයා ඉදිරියේ හෝ නැතුව සංඝයා ඉදිරියේ වෙන්නත් පුළුවන් නැතුව වෙන්නත් පුළුවන් අමූලක චෝදනාවක් කරනවා නම් ඒක අහලත් නැති දැකලත් නැති සැකත් නැති වරදක් තමයි මේ කියන්නේ. ඇත්තටම මේ භික්ෂුව එහෙම වරදක් කරලා නැහැ. අර පලි ගන්න හිතාගෙන තරහට තමයි එහෙම කරන්නේ. ඔබ මෙහෙම සංඝාදිශේෂයක් කරා ඒක කියලා හිටන් භික්ෂුවට චෝදනා කරනවා. එතකොට ඒක තමයි භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝපන භික්ඛු භික්ඛුන් අමූලකේන සංඝාදිශේෂේන අනුද්ධංසෙය්‍ය පාචිත්‍යන්ති. යම් මහණෙක් මහණක්කට අමුල් සංඝ වෙසසකින් චෝදනා කරන්නේ නම් පච්චිති වේ කියලා. අමුල් කියන්නෙම එතන අමූලක කියන්නෙම දැකලත් නැහැ, අහලත් නැහැ, සැකත් නැති. එබනම් බොරු වරදකින් තමයි මේ චෝදනා කරන්නේ. ඒකට තමයි මේ ශික්ෂාපදයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊළඟට 7 වෙනි ශික්ෂාපදයට ආවහම ඒක සංචිච්ඡ ශික්ෂාපදය. එතෙන්දිත් ඒ වගේ තමයි. සවැත් නුවර ජේතවනාරාමයේ තමයි බුදුරජාණන් වහන්සේ මේ කාලේ වැඩ හිටියේ. භාග්‍යවතුන් වහන්සේ විසින් උණු විසිවස් ඇති පුගුල් තෙමේ උපසපන් නොකරවිය යුතුයයි සිකපදයක් පනවන ලදී. එතකොට දැන් බුදුහාමුදුරුවෝ අපි කලින් විද්‍යාරත්න මහත්තයා තේරුම් කරලා දුන්නානේ අර සතරස් මහනෝ උපාලි හාමුදුරුවෝ ඇතුළු අර රාත්‍රියේ කෑම ඉල්ල අර දේවෝනේ මේ දේවෝනේ කියලා අඬන්න පටන් ගත්තානේ. අඬන්න පටන් ගත්තාම තමයි බුදුහාමුදුරුවෝ උණ විසති කියන්නේ අවුරුදු 20ට අඩු භික්ෂුන් වහන්සේ නමක් උපසම්පදා කරන්න එපා කියලා පැනෙව්වේ. එතකොට දැන් එතකොට හිතනවා මේ භික්ෂුවට මොහොතකට හරි මේ මහානට මේ ඇසිල්ලකුදු කියන්නේ පොඩි වෙලාවකට හරි එයාගේ හිතට දුකක් දෙන්න කරදරයක් දෙන්න ඕනි කියලා හිතාගෙන තමයි මේ භික්ෂුන් වහන්සේලා කියන්නේ සවග මහණුන් හිතනවා සවැත් නුවර ඉන්නකොට පෙනුනේ අපි මේ අනේ යම් මේ භික්ෂු කෙනෙක් අපිස්සුවාව ඔවුලම කොට සිත තියෙන්නේ. දැන් එතකොට අර උපසපන් කරවිය යුතු සිකපදේ පනවලා තියෙද්දී බුදුහාම එතෙන්ට ගිහින් අහනවා අවුරුදු 20කට වැඩිද ඔබට අවුරුදු 20ක්ද කියලා අහනවා. ඒක අර සැකයක් ඇති කරවන්න. අවුරුදු 20ක් ගිහිල්ලාද මහාන උනේ. එතකොට මේ අර ඒ මෙතන කියන්නේම 17 වයසේ ඒ කුකුස් ඇති කරන්න ඔබ අවුරුදු 20ක් ඔබට අවුරුදු 20ක්ද කියලා අහනවා. එතකොට ඔබ අනුභව කළේ විකාලයේ නේද කියලා අහනවා. එතකොට ඔබ බිව්වේ මධ්‍ය පානයක් නේද? ඒ කියන්නේ මත් වෙන දෙයක් නේද කියලා අර ඒ භික්ෂුව නොකල ක්‍රියාවක් පිළිබඳව දැනම මේ අර එයාට කුකුස් ඇතිවීම සැක ඇතිවීම සඳහා එක ඒවා අහනවා. එතකොට ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ මේ ඒ නිමිති කොටගෙන තමයි මෙන්න මේ ශික්ෂාපදේ පැනුවේ. යෝපන බික්කු බික්කුස්ස සංචිච්ච කුක්කුච්ඡං උපදහෙය්‍ය ඉතිස්ස මුහුත්තම්පි කියන්නේ සුළු වෙලාවකට හරිය ආතාසු භවිස්සතිති ඒත දේව පච්චයං කරිත්වා අනඤ්ඤං පාචිත්‍යන්ති. යම් මහණෙක් මහණක් හට මෙයින් මුහුට ඇසිල්ලකුදු නුපහසුවක් වන්නේ යයි දැන
අනිකක් නොව මෙයම කරුණු කොට කුකුස් උපදවන්නේ නම් පච්චිත වේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ ශික්ෂාපදේ පනවල වදාලා. ඊළඟට 98 වෙනි ශික්ෂාපදය උපස්සූති සික්ඛාපදය. උපස්සූති 405 පිට. එතෙන්දි කියන්නේ තේන සමයේන බුද්ධෝ භගවා සාවත්ත්‍යං විහෙරති දත්තමනේ අනාථ පිණ්ඩිකස්සාරාමේ. එතකොටත් බුදුහාමුදුරෝ සවැත් නුවර ජේතවනාරාමේ තමයි වැඩ හිටියේ. පේසලා බික්කු ඒවම් බද්දන්ති අලජ්ජිනෝ ඉමේ අවුස තබ්බග්ගයා බික්කු න සහස්සා ඉමේ සහ බණ්ඩති ශබ්බග්ගයා බික්කු ඒවම් බද්දති කිස්ස තුම්මේ අවුසෝ තුම්. එතන කියන්නේ මොකද්ද? තවත් කෙනෙකුට බනිනකොට දෙගුණක් අතර ඇති වෙනවා කලහයක්, වචන හුවමාරුවක් ඇති වෙනවා. ඉතින් මේ අලජ්ජී භික්ෂුව මේ දබ්බර කරගන්නකොට මේ හැංගිලා අහගෙන ඉන්නවා. එහෙම අහගෙන ඉන්න බෑ කියලා තමයි කියන්නේ. දෙන්නේ රණ්ඩු වෙනකොට මහණුන්ගේ බස් ඇසෙන තන්නේ සිටිය උදේ බුදුහාමුදුරුව අහනවා මහණුන්ගේ බස් ඇසෙන තන්නේ සිටියෝද? සැබෑ මහණෙනි තෙපි හටගත් දබර ඇති හටගත් කලහ ඇති විරුද්ධවාදයට බැසගත් මහණුන්ගේ බස් ඇසෙන තන්නේ සිටිය උදේ. සැබෑ භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවත් බුදු ගැරහුවේ. කෙසේනම් ස්පෘශනේ තෙපි හටගත් දබර ඇති හටගත් කලහ ඇති විවාදයට බැසගත් මහණුන්ගේ බස් ඇසෙන සැත්තන්නේ හිටියාවුද? ඒ කියන්නෙම මේ අහගෙන ඉන්න බෑ. දෙන්නේ රණ්ඩු වෙනකොට ඒව අහගෙන ඉන්න බෑ. ඒ රණ්ඩු සරුවල් වෙන භික්ෂූන් අතර රහස් කතා හොරෙන් අහගෙන ඉන්න එපා කියන එක තමයි එතනින් කියන්නේ. යෝපන බික්කු බික්කුනම් බණ්ඩන ජාතානං කලහ ජාතානං විවාදාපන්නනං උපස්සූතින් සිට්ඨියං ඉමේ පනිස්සන්තිතං විවාද සොස්සාමීති එතදේව පච්චයං කරිත්වා අනඤ්ඤං පාචිත්‍යන්ති. යම් මහණෙක් හටගත් දබර ඇති හටගත් කලහ ඇති විරුද්ධ වාදයට පැමිණි මහණුන්ගේ බස් ඇසෙන තන්හි යමෙක් ඇසෙන තන්හි මොහු යමක් බෙනෙත් නම් එය අසන්නෙමෙයි. එය කියන දේ අහගෙන ඉන්නවම කියලා අනෙකෙක් නොව මේම කරුණු කොට සිටින්නේ නම් පචිති වේ. එතකොට මේක අහගෙනම ඉන්න ඕනි කියලා ගිහින් අහගෙන ඉන්නව නම් ඒක පචිති වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ ඒ ශික්ෂාපදයෙන් දේශනා කළේ. ඊළඟට අනිත් එක තමයි කම්ම පටිභාන ශික්ෂාපදය. කම්ම පටිභාන ශික්ෂාපදය 407 පිට 407. හරි සමයෙහි භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවන අනේපිඩු සිටුගේ ආරාමෙහි වාසය කරති. ඒ සමයෙහි කිසියම් කරුණකට සංඝයා රැස්වූයේ සවද මහණෝ. දැන් මේ කම්ම පටි බාහන ශික්ෂාපදේ. එතකොට මේ විනය කර්මයක්. එතන විනය කර්මයක් කරන තැනක් තමයි. එතකොට ශාවක මහණුන් බොහෝ වැඩ තියුණා. සිවුරු කරවනවා සිවුරු. එතකොට ඡන්දය දෙන්න පුළුවන්. දැන් තමන්ගේ කැමැත්ත තව කෙනෙක් අත කියලා අරින්න පුළුවන්. එතකොට මේ ශාවක මහණුන් එක්කෙනෙක් ඇරියා. ඉතින් එතකොට එබැවින් අපි මොහුට කර්ම කරන්නේ ඔහුට කර්ම කළේය. ඒකල්ලි මේ මහාන ශාවක මහණුන් වෙත ගිහිල්ලා කිව්වා සංඝයා කුමක් කළේද ඇහුවාම එවත්නි සංඝයා මාහට කර්ම කළේය. එවත්නි අපි තොපෙට කර්ම කරන්නේ යයි තෙල කරුණ සඳහන් ඡන්දේ නුදුන්නය. අපි ඒ කරුණට නෙමෙයි ඡන්දේ දුන්නේ. ඉතින් තොපට කර්ම කරන්නේ අපි දන්නවම අපි ඡන්දේ නොදෙන්නයි කියලා කිව්වා. එතකොට ඒ කියන්නේ විනය කර්මයක් කරන්න ඡන්දේ දීලා පස්සේ ඡන්දේ දුන්නේ නැහැ කියලා. මේ කියන්න බෑ. ගිහිල්ලා අපේ අකමැත්තක් නැහැ කියලා ප්‍රකාශ කරන්න කියලා දූතෙක් අරිනවා. අරලා පස්සේ චෝදනා කරනවා අපෙන් කැමැත්ත ගත්තේ නැහැ කියලා. අන්න ඒක තමයි මේ ශික්ෂාපදේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝපන බික්ඛු ධම්මිකාණං කම්මානං චන්දං දත්වා පච්චා කියන ධම්මං ආපජ්ජය පාචිත්‍යන්ති. යම් මහණෙක් දැහැමි කර්මයකට ඡන්දයේදී පසුව ගරහන බවට පැමිණෙන්න නම් පච්චිති වේ.
හරි. ඊළඟ එකට යනවා චන්දං අදත්වාන ගමන සික්ඛාපදං. චන්දං අදත්වා ගමන ශික්ෂාපදයන්. ඒක 411 පිට චන්දං අදත්වා ගමන ශික්ෂාපදං. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර තමයි එතන තේන සමේන බුද්ධෝ භගවා සාවත්තියම් විහෙරති ජේතවනේ අනාථපිණ්ඩික සාරාමේ. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවන අනේ පිටු සිටුගේ ආරාමයේ තමයි මේ කාලෙත් වැඩ හිටියේ. එතකොට දැන් සංඝයා මොකක් හරි විනය කර්මයක් සඳහා රැස් වුණා. එතකොට සවගමානුන්ට අර වගේම සිවුරු කරන්න කියලා වැඩ තියුණු නිසා මේ එක්කෙනෙකුට කිව්වා සංඝයා යමක් සඳහා රැස් වූයේ නම් ඒ කර්මය කරන්නේ ඤත්තිය තැබීය. එකල්ලි මහාන මේ පරිද්දෙන් මොහු එකක් හට කර්ම කෙරෙතේ තෙපි කවරක් හට කර්ම කරන්නද ඡන්දේ නොදී හොනස්සෙන් නැකිටි ආවේය. ඒ කියන්නේ දැන් යනවා අර ඔක්කොගේම කැමැත්ත අරගෙන තමයි යන්නේ ඡන්දේ දෙන්න. ඡන්දේ දෙන්න ගියාට ඡන්දේ විමසන වෙලාවට ඡන්දේ දෙන්නේ නැගිටලා එනවා. එතකොට එන්නේ එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන යෝපන බික්ඛු සංඝේ විනිශ්චය කතාය වත්තමානාය ඡන්දං අදත්වා උත්තායාසනා පක්ඛමෙය්‍ය පාචිත්‍යන්දී. ඉතින් සංඝමෙද යම්මහණෙක් සංඝමෙද විනිශ්චය කතාවක් පවත්වනකොට ඡන්දේ නොදී වුණස්සේ නැගිට බහැර යන්නේ නම් පාචිතිවේ. ඡන්දේ දෙන්න ගිහිල්ලා මෙතන කියනවා විනය කර්මයකදී Tamanට යන්න බැරි නම් කෙනෙක් අත කැමැත්ත පළ කරලා යවන්න පුළුවන්. එහෙම ගිහින් අවස්ථාව ආවම ඡන්දේ නොදී නැගිටලා ගියා නම් අන්න පචිත වෙනවා කියලා තමයි මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඡන්දං අදත්වා ගමන සික්ඛාපදං. ඊළඟ එක අපිට දබ්බ සික්ඛාපදය. දබ්බ සික්ඛාපදය. දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ කලන්දක නිවාප කියන ස්ථානයේ තමයි වැඩ හිටියේ. දබ්බ සික්ඛාපදං තේන සමයේන බුද්ධෝ භගවා රාජගහේ විහෙරති වේළුවනේ කලන්දක නිවාපේ. ඔන්න බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ රජගහනුවර කලන්දක නිවාප කියන වේළුවනාරාමේ අරමෙහි තමයි. දබ්බමල්ල පුත්‍රයා මේ තමයි මේ වෙනකොට අපි ඉස්සෙල්ල ශික්ෂාපදවලත් කිව්වනේ භික්ෂුන් වහන්සේලාට ආසන පනවන්නේ බත් දෙන්නේ ඒ ඔක්කොම කටයුතු කරන්නේ මොකද 7 අවුරුදු වියේදීම රහත් භාවයට පත් වුණා මේ දබ්බමල්ල තෙරුන් වහන්සේ. ඊට පස්සේ හිතුවා මම දැන් පැවිදි ජීවිතේ කළ යුතු කරුණු ඔක්කොම ඉවර කරලා තියෙන්නේ දැන් මම මොනවද කරන්න කියලා හිතලා තමයි භාග්‍යවතුන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා භාග්‍යවතුන් වහන්සේ කිව්වා සියලුම ස්වාමීන් වහන්සේලාට ආසන පනවන එක ඒ කියන්නේ බත් දෙනවා කියන දානමාන සකස් කරලා දෙන ඒව කරන්න කියලා. ඉතින් මේ වෙනකොට දබ්බමල්ල තෙරුන් වහන්සේගේ මේ සිවුර ගොඩාක්ම විනාශ වෙලා තිබුණේ. ඉතින් සංඝයා සිවුරක් හම්බ වුණාම සංඝයා වහන්සේලා ඒ සිවුර දුන්න දබ්බමල්ල පුත්‍රට. එතකොට ලසවගමානු කියන්න පටන් ගත්ත භික්ෂු Tamanට කැමති පරිද්දෙන් මේ සාංගික ලාභේ එක්කෙනාට පිරිනමනවා කියලා. මොකද මේ සංඝයාගේ කැමැත්තෙන් සිවුරක් දීලා පස්සේ චෝදනා කරනවා. එයාට ඕන විදිහටයි දීලා තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම සංඝයාට සිවුරක් ලැබුණොත් ඒක තව කෙනෙකුට දෙන්න පුළුවන්. හැබැයි ඒක සංඝයාගේ කැමැත්ත අනුව තමයි දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි යෝපන බික්කු සමග්ගේන සංඝේන චීවරන් දත්තා පච්චා කියන ධම්මං ආපච්චය යතා සන්තුතං බික්කු සංඝිකං ලාභං පරිණාමෙන්ති इति පරචිත්‍යන්ති. එතකොට ඒ කියන්නේ යම් මහණෙක් සමග්‍රි සංඝයාට පොදුවේ දෙන්නේ මහා සංඝයාට මේක දෙන්නේ ඒ සංඝ සතු කල්ලානේ අපි මේ පූජා කරන්නේ. එතකොට එහෙම හම්බු වෙච්ච සිවුරක්
භික්ෂූහු විශ්සිත පරිදි ඒ කියන්නේ භික්ෂූන් තම තමන්ට මේ අවශ්‍ය පරිදි එක්කෙනාට දෙන්න බෑ කියලා. සාංගික ලාභේ පිරිනමත් නෙයි. එහෙම පිරිනමුවා කියලා ගරහන බවට පැමිණෙන නම් පචිති වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ඔතන හොඳටම දේශනා කරලා තියෙනවානේ මේ සංඝයාට ලැබුණොත් ඒක තවත් කෙනෙකුට අර ඒ දැන් දබමල්ල පුත්‍ර තෙරුන් වහන්සේගේ සිවුර හොඳටම විනාශයට ගිහින් තිබුණ හින්දා තමයි ඒ දුබල සිවුරක් තිබුණ හින්දා තමයි භික්ෂුන් මේ ඒකමතිකව තීරණය කළා කාගෙත් කැමැත්තෙන් තමයි මේ අර දුන්නේ දබමල්ල තෙරුන් වහන්සේට. මේකට තමයි චබ්බග්ගේ භික්ෂුන් වහන්සේලා මේ සාංගික ලාභය තම තමන්ට කැමති අයු එක්කෙනාට පිරිනමනවා කියලා මේ වගේ මේ චෝදනා කරන්න පටන් ගත්තා. ඒ චෝදනා කරන වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපදේ පනවා වදාළේ. දබ්බමල්ල ශික්ෂාපදේ. ඊළඟට අපි යනවා පරිණාමත ශික්ෂාපදය. පරිණාමත ශික්ෂාපදේ. පරිණාමත ශික්ෂාපදය තේන සමේන බුද්ධෝ භගවා සාවත්තියම් විහෙරති. 416 වෙනි පිටේ හරි තේන සමයේන බුද්ධෝ භගවා සාවත්තියම් විහෙරති ජේතවනේ අනාථපිණ්ඩික සාරාමි. එතකොටත් බුදුරජාණන් වහන්සේ සබත් නුවර ජේතවනාරාමයේ අනාථපිණ්ඩික සාරාමි තමයි වැඩ හිටියේ. එතකොට එක සාමාන්‍යයෙන් අපි හිතමු සමිති සමාගමක් වගේ එකක් කියලා. ඒගොල්ලන් මේ බුදුරජාණන් වහන්සේට මේ සිවුරු දෙනවා. බුදුරජාණන් වහන්සේට සිවුරු පූජා කරනවා. ඉතින් දානෙත් එක්ක සිවුරු දෙනවා. ඉතින් මේක අපි ඉස්සෙල්ලා එකත් කතා කරා වගේ මට මතකයි මේ දැන් එක්තරා මුලුවක් විසින් සංගනට සිවුරු සහිතව බතක් පිළිල කරන ලද්දේ වෙයි. වළඳබල සිවුරු පුදනවා කියලා තමයි ඒක දැනගත්ත සවක මහණු. සවක මහණු වෙතෙන්ට ගිහිල්ලා මොන හරි කියනද ඒක හරි මේ දරුවන් සර්ණයි විනිතා මහත්මිය ඇත්තට මේ වගේම ශික්ෂාපදයක් අපි ඉස්සෙල්ලා දැක්කා. මෙතන තියෙන්නේ මෙතන එකේ කාරණේ පොඩ්ඩක් වෙනස් වෙලා අර වෙයිලසෙනින් ගිහිල්ලා ඉල්ලගත්ත කතාව තමයි තියෙන්නේ. ඔබ මේ කරගෙන යන්න. හරි. එතකොට මේ සිවුර මේ දැන් සවක මහණුන්ට මේක ආරංචි වුණාම මේ සවක මහණුන් දන්නවා දැන් මේ අවුරුද්ද පාසාම මෙතන දානි දෙනවා සිවුරුත් එක්ක කියලා සවක මහණුන් ඒ සමිතියට ගිහිල්ලා සිවුරු ඉල්ලුවා. අවුරුද්ද පාස සංගණට සිවුරු සහිත පතක් පනමන ලද්දේ එවැනි සංගණට දායකෝ බොහෝය. සංඝයාට ඉන්නවා බොහෝ දායකයෝ. ලාභත් බොහෝ ලැබෙනවා. අපි නම් ජීවත් වෙන්නේ තොප නිසාමයි. ඉතින් මේ අපිට දෙන්න කියලා තමයි එවැත්නි සිවුරු මේ මහානන්නට දෙව් කියලා එකල්ලි සිවුරු සවක මහණෝ ඒ පිළියෙල කරපු තාක් සිවුරු සවක මහණුන්ට දුන්නා. ඉතින් සංඝයාව බතින් වැළඳුවා. භික්ෂු කෙනෙක් කිව්වා සිවුරු සහිත බතක් පිළියෙල කරන ලද ඉතින් අපි ඒ සිවුරු ටික සවක මහණුන්ට දුන්නා කියලා. එතකොට ස්වාමීනි සවක හිමිවරු පිළියෙල කළ තාක් සිවුරු සවක හිමිවරුන්ට පිරිනැමුවයි කියලා. ඉතින් මේකට අපිස්සුනා මේ අනිත් භික්ෂුන් වහන්සේලා දොස් කියලා සාංගික ලාභය දැනම වෙනත් අය පිළිගන්නවා පිරිනමනවා සාංගික ලාභය එහෙම පිරිනමා ගත්තද කියලා ඇහුවාම ඕ කිව්වා ඉස්පුරුෂෙනි ප්‍රසන්නයන්ගේ ප්‍රසාදේ පිණිස ඕ නොවේ. ඒ විදිහට කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ පරිණාම ශික්ෂාපදය දැනම සංඝයාට ලැබුණු දෙයක් කාට හරි දෙනවා පෞද්ගලිකව. එහෙම දෙන්න බෑ. එතකොට එහෙමනම් අපලෝකනය කියලා විනය කර්මයක් තියෙනවනේ. ඒ අපලෝකන විනය කර්මය කළා තමයි එහෙම පූජා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ අපලෝකන විනය කර්මය කියන්නේ මේ දැන් සංඝසතු භාවය අහෝසි කළා දෙන්න ඕනේ. ලැබුණු පිරිකර සියලු දෙනාම ඉදරිය අර ඉමංචීවරම් මහතේරස පාපුනාති ඒ ශික්ෂාපදේ කියලා
මේ මුල් කොටස වැඩි හිටි තෙරුන් වහන්සේලාට දෙනවා ඉතිරි කොටස ඉතිරි අය බෙදා ගන්නවා කියලා අපලෝකනය කළා තමයි මේ සිවුරු දෙන්න ඕනේ. එහෙම නැතුව ගිහිල්ලා සිවුරු ටික ඉල්ලගත්තේ වරදට හින්දා තමයි බුදුරජාණන් වහන්සේ පරිණාමන ශික්ෂාපදේ පැනවි ඕපන බික්ඛු ඥානං සාංගික ලාභං පරිණතං පුද්ගලස්ස පරිණාමීය පාචිත්‍යන්ති. යම්මහණෙක් පිරිනමන ලද සාංගික ලාභය දැනම පුද්ගලන්හට පිරිනමන්නේ නම් පච්චිත්ති වේ කියලා. ඒක තමයි පරිණාමන ශික්ෂාපදය. ඔව් පොඩි ප්‍රශ්නයක් එතනින් 12 එතනින් ඉවරයි. එතකොට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දැන් සාමාන්‍යයෙන් ඇහෙනව නේද? ඔව්. තේරුන්නේ මට. අපි දැන් කාගේ හරි මයික් එක එලා. මං කියන එක ඇහෙනවද අනිත් අයට? මාත්‍යා කියන එක ඇහෙනවා. මගේ මයික් මම ඕෆ් කරන්නම්. හොඳයි සර් මේ ප්‍රශ්නේ දැන් අපි සාමාන්‍යයෙන් දානයකට වැඩියම හරි නැත්නම් පන්සලට ගිහිල්ලා හරි අපි පිරිකර පූජා කරනවානේ. එතකොට ඒ පිරිකර අපි සාංගික විදිහට පූජා කරනවා කියලා මම හිතනවා. ඒ කියන්නේ සියලු සංඝයා වහන්සේලා වෙනුවෙන් ශාසනයේ මේ සංඝයා වහන්සේලා වෙනුවෙන් කියලා අපි පූජා කරන්නේ. ඒ වගේ පූජා කරන දෙයක් ඒ පන්සලෙන් හෝ ඒ ආරණ්‍යයෙන් වෙන කෙනෙකුට දෙන්න බෑ කියන වගේ එකක්ද මෙතන මේ කියන්නේ? එහෙම එකක්වත් කරන්න බෑ කියන එකක්ද? තෙරුවන් සරණයි. මෙතන කියන්නේ මෙහෙමයි. ඒක පුජ්‍යල්ක ලාභයක් ආකාරයට මෙතන මේ ස්වාමින් වහන්සේලා දානයකටයි සිවුරු පිරිකර පූජා කරන්න කට්ටියක් බලාගෙන හිටියා. හැබැයි මෙතනදි කරේ සවගමහානු බේලාසනින් ගිහිල්ලා ඒ සිවුරු ටික ඉල්ලගත්තා. ඒක පුජ්‍යලිකයි. එතකොට මේක දානයක් වෙන්නේ නැහැ. පුජ්‍යලිකත්වයෙන් ඉල්ලගත්තා. එතකොට සංඝයාට ලැබෙන සිවුරු මේගොල්ලෝ පුජ්‍යලයා වශයෙන් ඉල්ලගත්තා. බේලාසනින් ඉල්ලගත්ත දෙයක් තමයි මෙතන කියන්නේ. ඒතකොට සාංගික දෙයක් පුජ්‍යල භාවයට ගන්න බෑ කියන කාරණේ මෙතන පැහැදිලි කරනවා. එතකොට ඒ සවගමහාන වුණත් එතකොට පුජ්‍යලික භාවයෙන් තමයි ඉගිල්ලගත්තේ. එතකොට සාංගික වෙන්න තිබුණ දාණය මේ පුජ්‍යලයකට පිරිනමන එක පාචිත්ති වෙයි කියලා මෙතන ඊට අමතරව කියනවා අර ආරාමවත්තු විහාරවත්තු ඇඳ මංච පීඨ හිසි බිම්හොනා ලෝහ භාණ්ඩ මේ වගේ පස් ආරාමවත්තු විහාරවත්තු මංච පීඨ ඒ කියන්නේ ඇඳ ළඟට ලෝහ භාණ්ඩ මේ වගේ දෙයක් වෙන කෙනෙකුට පිරිනමන්න බෑ. ඒක සංඝයාගේ අනුමැතියකින් තොරව. ඒක තමයි මම හිතන්නේ විනිත මාත්මේ නේද අපි මේ කාරණේ පැහැදිලි වෙන්නේ. ඔව් තෙරුවන් සරණයි ඔබතුමාට. මෙහෙමයි. දැන් අපි ඔන්න අපි ස්වාමීන් වහන්සේලා ගෙදරට වඩම්මලා දානයක් දෙනවනේ. අපි දානයක් දෙනකොට එක ස්වාමීන් වහන්සේට අපි වෙනම පිරිකර පූජා කරනවා. ඉතින් ඒක අපි හිතනවා මෙහෙමයි පන්සල් හාමුදුරුවන්ට එහෙම අපි කරාට ආරණ්‍යගත හාමුදුරුවන්ට අපි ආරණ්‍යයකට ගිහිල්ලා දැන් බලන්නකො කටින පින්කම දවසකදී මම හොඳටම දැකලා තියෙනවා. දැන් කටින පින්කම දවසකට ආරණ්‍යට ගිහිල්ලා අපි පූජා කරනවනේ. හුඟක් වෙලාවට ගුරු හාමුදුරන්ට නායක හාමුදුරන්ගේ හැමෝටම එක ගෙනින් පූජා කරන්නේ. සමහර වෙලාවට නායක හාමුදුරන්ට තමයි පූජා කරන්නේ. ඊට පස්සේ තමයි අර අපලෝකනය කරන්නේ. අපලෝකනය කරනවා ඒ නායක හාමුදුරුවෝ ගාවට තවත් භික්ෂුවක් ගිහිල්ලා ධනින් හිටගෙන එතකොට කියනවා මේ දැන් සංඝයාගේ මේ සංඝසතු භාවය අහෝසි කරන්න ඕනේ. දැන් මේක සංඝයාට පවරලා තියෙන සංඝසතු භාවය අහෝසි කළා ඒ සියලු පිරිකරම අර සියලු දෙනාම ඉදිරියේ ඉමංචීවරම් මහතේරස්ස පාපුනාති අවශේෂාපාස්සා අම්මාකම් පාපුණයක් කියලා. එතකොට මේ මුල් කොටස වැඩිහිටි තෙරුන් වහන්සේලාට ඉතිරි කොටස ඉතිරි අය බෙදා ගන්නවා කියලා. දැන් අපි කොහොම ගිහින් පූජා කළත් අර ඔක්කොම පිරිකර වලින් අර අනිත් වැඩි ඔක්කොම භික්ෂුන් වහන්සේලාට ගෙනවා කැමැති ඒවා අරගෙන යන්න කියලා. ඉතින් ඒක තමයි අපලෝකනය කරනවා කියන්නේ. ඒක සංඝසතු භාවය අහෝසි කරලා දෙන එක. ඉතින් එහෙම Tamanට ලැබුණ ඉස්සෙල්ලා අපි අර ඉස්සෙල්ලා ශික්ෂාපදයෙන් කිව්වා දබ්බමල්ල ශික්ෂාපදයෙන් මතකද සංඝයාගේ කැමැත්තෙන් සිවුරක් දීලා පස්සේ චෝදනා කරනවා කියලා.
ඒ කියන්නේ දැන් දබ්බමල තෙරුන් වහන්සේට ඒ සිවුර දුන්නේ සංඝයාට උපන සිවුරක්. ඒ සංඝයාට ලැබුණු සිවුරක් තමයි දබ්බමල තෙරුන් වහන්සේට දුන්නේ. ඒ දුන්නේ සංඝයාගේ අනුමැතිය ඇතිව. ඒකටනේ සවගමනුන් පස්සේ මේ චෝදනා කරේ කැමති පරිදි සිවුරු දෙනවා කියලා. ඉතින් දැන් ඕනම දෙයක් සිවුරක් ගැන තමයි විශේෂයෙන්ම හිතේ සිවුරක් ලැබුණොත් සංඝයා වහන්සේලාට අනිත් සංඝයාගෙන් කැමැත්ත විමසලා තමයි තවත් කෙනෙකුට දෙන්න පුළුවන් වෙන්නේ කියලා හිතන්න. එහෙම තමයි. හරි. මේ බොහොම පින් ඇත්තටම මේ සංඝ කර්මවල ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණම තමයි පේන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ කියන්නේ ඒක තනි පුජ්‍යලයේ කැමැත්තෙන් කෙරෙන්නේ නැහැ. සංඝයා වහන්සේ සුපේසල භික්ෂු නමක් ප්‍රධාන භික්ෂු නමක් හිටියත් ඒ භික්ෂු නම ඒ කාරණේ විලාසිනෙන් දන්නවනවා. ඒකට තමයි ඥාත්තිය කියලා කියන්නේ. අපි ඉස්සෙල්ලා ශික්ෂාපදවලත් කිව්වේ ඒ දැන්වීම. මෙන්න මෙහෙම කාරණයක් තියෙනවායි කියලා දන්නනවා. ඒකට කියනවා ඥාත්තිය. එතකොට කර්ම වර්ග තියෙනවා ඥාත්ති ද්විතීය කර්මය කියලා. ඥාත්ති තතිය කර්මය කියලා තියෙනවා. ඥාත්ති තතුක්ක කර්මය. ඥාත්ති ඒ අටක ඒ කියන්නේ ඥාප්තිය දේශනා කරලා දැන්වීම දේශනා කරලා ඒ කියන්නේ දැන්වීම කාරණේ දන්වලා ඊළඟට කර්ම වාක්‍යයක් කියනවා. ඒතකොට කර්ම වාක්‍යයට යම් කිසි පුජ්‍යලේ ඥාප්ති ද්විතීය කර්මයේදී විරුද්ධ නම් භික්ෂුවක් ඒ වෙලාවෙම එයා කතා කරන්න ඕනේ. මම මේකට කැමති නැහැ කියලා. එයා නිස්සබ්දව සිටිනවා නම් ඒ පිරිසේ ඒ කියන්නේ ඒක අනුමත කරායි කියනවා. ඒ වගේ තමයි ඥාති ද්විතීය කර්මය. ඥාති චතුක්ක කර්මයේදී කාරණේ දැන්වීම ඥාප්තිය ඒ කියන්නේ දැන්වීම ඊට පස්සේ කර්ම වාක්‍ය තුන් සැරයක් කියනවා. කර්ම වාක්‍ය තුන් සැරයක් කියනකොට ඒ කාරණේදී යම් කිසි භික්ෂුවක් ඒකට විරුද්ධත්වයේ ප්‍රකාශ කරනවා නම් ඒකට කැමති නැත්නම් එයා කතා කරන්න ඕනේ. කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ කියන්නේ තුෂ්ණිම් භූත භාවයේම අනුමතය. ඒ කියන්නේ මේ හැම සංඝ කර්මයක්ම ප්‍රජාතන්ත්‍රවාදීවම තමයි කරන්නේ භික්ෂු සංඝයා එකතු වෙලා. තනි පුජ්‍යලයකට කරන්න බෑ. තනි පුජ්‍යලයක් කියනකොට ඒක සංඝ වෙන්නේ නැහැ. ඒක පුජ්‍යල වෙනවා. අන්න ඒ වගේ කාරණයක් තමයි මෙතන සාංගික ලාභය කියන්නේ භික්ෂූන් වහන්සේලාට ලැබුණ ලාභය වෙන වෙනම කෙනෙකුට දෙන්න බෑ කියන කාරණේ පැහැදිලි කරන්නේ. එතකොට ජයන්ත මහත්මයා කියන දැන් අපි පූජා කරපු දෙයක් නැවතන ස්වාමින් වහන්සේ කෙනෙක් වෙන කෙනෙකුට දෙනවා නම් ඒ ස්වාමින් වහන්සේලාගේ අනුමැතිය එක්ක තමයි දෙන්න වෙන්නේ. එහෙමයි. විනිත මහත්මිය ඒකේ කොහොමද අපි ඒක දකින්නේ? සාංගික භාණ්ඩ වලට තියෙනවා විශේෂ ඒක ඉතින් පරිහරණය කරොත් යම් කිසි කෙනෙක් ඒ වගේ සාංගික භාණ්ඩයක් ඒකට මේක පාප කර්මයක් වෙනවනේ. අනික සරණයි ඒක තමයි අපි කියන්න ඔබතුමා. නෑ කියන්න ඔබතුමීට කියන්නකෝ. එතකොට ඒක තමයි අර අපලෝකනය කරනවා කියන්නේ. අපලෝකනය ඇහෙනවද මාව? ඇහෙනවා. ඔව්. ඒක තමයි අර සංඝ සතුභාවය අහෝසි කරලා දෙන්න ඕනේ කියන්නේ. ඒක තමයි අපලෝකනය කරනවා කියන්නේ. දැන් පිරිකර බොහෝ සෙයින් ලැබුණාම දැන් මේ ආරාමයේ ඇතුළතම තියාගන්නේ නැහැ. ආපු භික්ෂුන් වහන්සේලාට කැමති විදිහට අරගෙන යන්න කියලා කියන දැන් කටින කාප්රුකේ උනත් එහෙමනේ කාප්රුකේ එල්ලලා තියෙන ඒවා ඒවලෙම දැන් ඔය ආරණ්‍ය වල නම් ඒවල මේවා ගලවලා මේ ආපු අයට දැන් ඔය උපාසක උපාසිකාවන්ට ගෙනවා ගෙනහිල්ලා වික්ෂුන්ට පූජා කරන්න කියලා. ඉතින් එහෙම අපි ගෙනහිල්ලා පූජා කරලා තියෙනවා අනන්තවත් කප්පුකේ එක එක්කෙනා එල්ලුවට ඒවා ආරාමෙම තියාගන්න. ඒවා අර අනිත් අයටත් බෙදිලා යනවා. ඒක තමයි අර භික්ෂුන් වහන්සේ නායක භික්ෂුන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා භික්ෂුන් වහන්සේ නමක් අර වාක්‍ය කියලා අපලෝකනය කරනවා කියන්නේ සංඝ සතුභාවයෙන් අහෝසි කරලා දෙන්න ඕනේ. හරි එතකොට නීතමාත්මිය දැන් ආදිසෙන් මේ සාමාන්‍යයෙන් පන්සලට ලැබෙන ඕනම ලාභයක් ගබඩාවට යන්න ඕනේ සාංගික ගබඩාවට. ඒතකොට සාංගික ගබඩාවෙන් තමයි නැවත නිකුත් වෙන්නේ නේද?
ඔව් එහෙම අර විශේෂ අවස්ථාවල මම කියන්නේ දැන් කටින පින්කමක් හරි අපි හිතමු දැන් අපි සංඝ සතු ධනක් දෙනවා මොකක් හරි හේතුවකින්ද ඒ ආරාමේ අපවත් වෙච්ච වික්ෂුන් වහන්සේ නමක් වෙනුවෙන් මා සංඝයා 100ක් 200ක් 300 වගේ වඩම්මල දානයක් දෙනකොට අන්න ඒ අවස්ථාව විශේෂයි. ඊට අමතරව දැන් අපි දෙන ඔක්කොම මේ එක එක්කෙනාට දැන් පන්සල් වල හාමුදුරුවෝ තමන් තමයි ඒක අරන් යන්නේ. ඒ උනට ආරණ්‍යවලදී ඒක ගබඩාවටම තමයි යන්නේ. අවශ්‍ය වෙලාවදී එක එක්කෙනාගේ අඩුපාඩු අනුව ඒවා බෙදා හදා දෙනවා. එහෙමයි. ඔබතුමීට බොහොම පින්. වෙන මොන හරි කාරණයක් කතා කරන්න තියෙනවද? අපි මේ තෙරුවන් සරණයි විද්‍යාරත්න ගුරුතුමයි විනිත මහත්මිය. මම මෙහි වෙන දෙයක් අහන්නේ. දැනගන්න ඕන නිසා අහන්නේ. දැන් මෙහි අර අචාන්චා ස්වාමීන් වහන්සේලාගේ මොනස්ට්‍රි එකක් තියෙනවා අපි ළඟ. ඒකේ ගොඩක් වෙස්ටර්න් ස්වාමීන් වහන්සේලා ඉන්නේ. ඒකේ ඇබට් බ්‍රිටිෂ් කෙනෙක්. දැන් ඒකේ ගහලම තියෙනවා අර ලංකාවේ අටපිරිකරේ පින්තූරයක් ගහලා මේවා මේ ආරණ්‍ය පාවිච්චි කරන්නේ නැති හින්දා මේවා පූජා කරන්න එපා කියලා. නමුත් අපේ ලංකාවේ ඉඳලා හිටලා යන අය ගිහිල්ලා ඒවා පූජා කරනවා. දැන් ඒ පූජා කරනකොට ඒ ලොකු හාමුදුරුවෝ පාරගත්තට එතන මොකොත් ඔය ඝාතකීන් සාංගික කිරීම මොකොත් කරන්නේ නැහැ. ඒවා ගොඩක් එකතු වුනහම අර ඒකේ මැනේජ්මන්ට් කරන තායා එක්කෙනා ඔය ලංකාවේ හුඟක් ළඟින් එයාලා ආශ්‍රය කරන කෙනෙකුට ඒවා ඔක්කොම දෙනවා. ගිහිල්ලා අර ලංකාවේ පන්සල් වලට දෙන්න කියලා. දැන් එයා ඇවිල්ලා ලංකාවේ පන්සල් වලට දෙනවා ඇත්තටම. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි කොහොමද මේ ශික්ෂාපදය ගැන හිතන්නේ? බොහොම පිං. මහත්මිය එතෙන්දී කියන්නේ ඉනි තමයි. හරි. එතනදී ඇත්ත වශයෙන්ම ඒ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය නැති දෙයක් නේ පූජා කරන්නේ. එතකොට Tamanට අවශ්‍ය නැත්නම් අවශ්‍ය කෙනෙකුට බෙදා දීම එතන මයිද විනයට විරුද්ධ වෙන්නේ නැහැ කියලා මම හිතන්නේ විදියට. ඒක අපිට ශික්ෂාපද ඇතුලේ නම් කොහෙවත් එහෙම හොයාගන්න බෑ. දැන් මෙහෙම දැන් මට යමක් අවශ්‍ය නැත්නම් මම ඒක අවශ්‍ය කෙනෙකුට දෙන එක නිකම් දිරලා යනවට වැඩිය හොඳයිනේ. ඉතින් ඒ සංඝයාගේ අනුමැතියෙන් මේක දෙන්නේ. තව කෙනෙකුට දෙනවා ලංකාවේ පන්සලට පූජා කරන්න කියලා. ඒකට සංඝයාගේ අනුමැතියෙන් තමයි ඒක දෙන්නේ. ඒක නිසා එතන අවතක් නෙවෙයි කියලා තමයි මම හිතන්නේ. විද්‍යාරත්න සර් කතා කරන්න. ඒක තමයි මමත් කල්පනා කරන්නේ මේ විදිහට. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේම අර වැඩිපුර දාණය ලැබුණාම කිව්වා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඉඳුල් කන අයට මේවා බෙදන්නේ කියලා. ඒ ඉඳුල් කන අයට බෙදන්නේ කියලා කිව්වහම අර ආනන්ද හාමුදුරුවෝ ඒ ශික්ෂාපදයක් අපි දැක්කනේ. ඒ ශික්ෂාපදයේදී ඒ අයට බෙදුවා. ඒ වගේ නාස්ති කරන්න කිසිම තැනක ශාසනයේ ඉඩ කරලා නැහැ. නිකන් තියනවට නිකන් තියලා වැඩක් නැහැ. එහෙමනම් සංඝයා වහන්සේලා විසින්ම තීරණය කරන්න පුළුවන් අපි මේවා මේ පොඩි පන්සල් වලට බෙදනවා. නැත්තම් නැති අයට බෙදනවායි කියලා ඒ ස්වාමින් වහන්සේලාට පුළුවන් ඔබතුමී කිව්වා වගේ ඒ කර්මය ඒ විදිහට තීරණය කරන්න. ඒ වගේම මේ ගුරුතුමා එතෙන්ට ගොඩාක් ඉතින් ওই මිනිස්සු හරියට ගෙනහිල්ලා පූජා කරනවා. එතෙන්ට බඩු වැඩි. ඒ කියන්නේ ටොයිලට්ස් පේපර්ස් අරවම ගොඩාක් පූජා කරනවා. එතන හැම සුමානකටම සැරයක් ඒවා ගබඩාවෙන් එළිය තියනවා. හෝම්ලස් තැනකින් එනවා. එයාලා වෙල්ලා ඒ ඔක්කොම ඒ වෑන් වල පතගෙන සතිපතා ගෙනියනවා. ඉතින් ඇත්තටම එතන කිසිම වැරදක් මන් දකින්නේ නැහැ. මම දැන් මේ විනය මේ ශික්ෂාපද ගැන හිතන හින්දා තමයි ඒ ප්‍රශ්නේ ඇහුවේ. නැතු මම වරදක් හිතලා නෙමෙයි. බොහොම පිං මහත්මයාටයි විනිත මහත්මියටයි දෙතනාටම බොහොම පිං. ඔව් දැන් මේ කාලේ හැටියට එක එක්කෙනාගේ ශ්‍රද්ධාව අධික ශ්‍රද්ධාව නිසා අපි දැන් ලංකාවේ පන්සල් වුණත් අපිට ඇත්තටම අපිට හොයන්න යන්න ඕනේ දුන්නට පස්සේ ඒක දුන්නා එතනින් ඉවරයි අපි පූජා කළා මේකට මොකද වෙන්නේ කියලා. ඉතින් ඒකයි මම නම් හිතන්නේ ඇත්ත වශයෙන්ම යහපත් දෙයකට යොදවනවා නම් නිකන් විනාශ වෙලා දිරලා යනවට වැඩිය තවත් කෙනෙක් දැන් ලංකාවේ වුණත් අපේ පන්සල් කොච්චර තියෙනවද මුකුත්ම නැති පන්සල්. ඒ පන්සල් වලට බෙදලා දෙන එක ලොකු දෙයක් ඉතින්. එතකොට අර දීපු එක්කෙනාටත් ඒක පින සිද්ධ වෙනවා. එතකොට සංඝ සම්මුතියෙන් දුන්නේන් පස්සේ විනයට පටහැනිත් නෑ. ඒ විදිහට තමයි ක්‍රියා කරන්න ඕනි කියන එකයි මම හිතන්නේ. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි. ඔබතුමී කිව්වේ හරියටම හරි. ඇත්තනම සමහර අය යම් කිසි දෙයක් පූජා කළා. ඔක උදාහරණයක් වශයෙන් කිව්වා මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් බණකටත් පාපිස
පූජා කළා. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙකුට පාවිස පූජා කළා. හැබැයි මේ පාවිස පාවිච්චි කරන්න හැලු. ඉතින් දෙවෙනි දවසෙත් ගිහිල්ලා මේ උපාසක මහත්මිය පාවිස ගැන අහනවලු. ඉතින් මේ විදිහට දෙසරක් තුන්සරක් අහනකොට ස්වාමීන් වහන්සේ කියන මේ ඔබතුමී පාපිස පූජා කළා නෑනේ. ඒ කියන්නේ මේක පූජා වෙලා නෑනේ. ඒ කියන්නේ පූජා කරා නම් අහන්න දෙයක් නෑනේ. එතනින්ම ඒක අවසానයි. ඇත්තටම අපිට ඒ විදිහට තමයි කල්පනා කරන්න තියෙන්නේ. පූජා කරා නම් අත්තරියා නම් අත්තරියේ සර්ව සම්පූර්ණයෙන්ම පොඩි දෙයක් හරි ලොකු දෙයක් හරි ඒකෙන් කොහොමද කරේ මොනවද කරේ කියලා හොයන්න යනවා නම් ඒ කියන්නේ තාමත් තමන්ගේ ළඟ තමයි ඒක තියෙන්නේ කියන එක තමයි පැහැදිලි වෙන්නේ. එතන ස්වාමින් වහන්සේලාගේ පැත්තෙන් ස්වාමින් වහන්සේලාට තියෙනවා ඒ ස්වාමින් වහන්සේලා විසින් සම්මත කරන්න පුළුවන් මොනවද ඒ වැඩිපුර ලාභයට කරන්න ඕනේ කියලා සුදුසු පරිදි කරන්න පුළුවන්. පුජ්‍යලයන්ට බෙදන්න බෑ. පුජ්‍යලයන්ට බෙදන්න පුළුවන් ඒ අවස්ථාවක් ආවොත් පමණයි. මං හිතන්නේ ඒ කාරණය හැබැයි එහෙම හෙවින් එතන හරි සීලවන්ත ගුණවන්ත හොඳ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නේ අචන් කල්යාණෝ කියලා. ඒ නායක ස්වාමීන් වහන්සේ පොඩි ස්වාමීන් වහන්සේලා 12ක් විතර ඉන්නවා හරිම හොඳයි. එහෙම කවුරුත් මෙතන එහෙම හොයන අය නෑ. මෙහෙ එහෙම හොයන අය නෑ. දුන්නට පස්සේ දුන්නා ඒව හොයන්නත් බෑ ඇත්තටම. ඒ තරම් එහෙම හොයන අය මෙහෙ නෑ. ඒ ගැනත් කියන්න ඕනේ. ඉතින් ඒ අතින් බොහොම පිං. ජයන්ත මහත්මයා තව වෙන මහත්මයෙක්ගේ කාරණා තියෙනවා. අපි දැන් ඇත්තටම පාචිත්‍ය ශික්ෂාපද 92න් 82ක්ම සාකච්ඡා කරලා තව 10ක් තියෙනවා. ඒ අන්තිම වර්ගයට රාජ වර්ගය කියලා. ඊට පස්සේ තියෙන්නේ සේකියා ශික්ෂාපද. සේකියා කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම් රටාවට සිවුර අඳින හැටි, සිවුර පොරවන හැටි, පාත්‍රයේ දරන හැටි, දානේ වළඳන හැටි මේ සියල්ලම පොඩි පොඩි ශික්ෂා ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ටිකත් අපි ටිකක් ඒ කුඩා විස්තර කරන්න දෙයක් නැහැ. ඒ විදිහට කරගෙන යමු. එහෙම හොඳයි නේද විනිත මහත්මිය? ශික්ෂාපදය ඊළඟ සතිය අපිට කරන්න පුළුවන් මේ 10 වරෙන් පස්සේ. ඊට පස්සේ 10ක් තියෙනවනේ. 10ක් තියෙනවා. ඊට පස්සේ ජයන්ත මහත්මයා මේ මහා වග්ගපාළියේ තියෙන්නේ බුද්ධ චරිතයමයි බුද්ධත්වයේ ලැබූ දිනේ සිට බුද්ධ චරිතේ කොහොමද අපි ඒක කරන්නේ කියන එක ගැන විනිත මහත්මයා යම් කිසි අදහසක් දුන්නොත් ඒක ඔබතුමා කොහොමද තීරණය කළා තියෙන්නේ? මෙහෙමයි ඇත්තටම මහා වග්ගපාළියේ ග්‍රන්ථ දෙකක් තියෙනවා. ඒකේ තියෙනවා ඊටාම සූක්ෂමව දකින්න ඕන ස්ථාන විතරක් තියෙනවා. එහෙමනම් එහෙම තැන් විතරක් අරගෙන අපිට කරන්න පුළුවන්. හැබැයි ඒක පිටු මං හිතන්නේ පිටු 500 ගණක් විතර තියෙන එක ග්‍රන්ථයක. අනිත් ග්‍රන්ථයත් පිටු 500 ගණක් විතර තියෙනවා. අපි යම් කිසි ක්‍රමයක් හිතුවොත් කොහොමද කරන්නේ කියලා. ජයන්ත මහත්මයා අපි ඒක බුද්ධ චරිතයම යන්නේ. ඒ අවස්ථාවල මෙන්න මෙහෙම සිද්ධියක් සිද්ධ වුණායි කියලා ඒ කාරණේ උළුප්පල පෙන්නනවා. අපිට යම් කිසි පදනමක් දාගන්න ඕනේ. ඒ ටික කතා කරන්න මම හිතන්නේ ඒ ටික කරන එක වැදගත්. ඔව් එහෙමනම් සර් කිව්වා වගේ අර ටිකක් අපිට ගොඩක්ම මතු කරලා පෙන්වන්න ඕන ටික සර් විනිත මහත්තයා පෙන්වන්න පුළුවන්. අනිත් ටික අපිට කියව ගන්න අයට කියව ගන්න අවස්ථාවක් දෙමුද එහෙමද අපි හිතන්නේ සර්? හොඳයි එහෙනම් එහෙම අපි කරන්න බලමු නේද? එහෙමනම් අද දිනේට වෙන ප්‍රශ්නයක් නැත්නම් මේ ඔව් සර් තෙරුවන් සරණයි සර්. මේ යෝජනාව ගොඩක් හොඳයි කියලා මම හිතනවා. නැත්නම් මේක පොතත් කියව ගන්නත් එපා කවුරුත් එක්ක. අර සුවිශේෂී සිද්ධි විතරක් අපි උළුප්පලා දෙමු. එතකොට ආසාවක් ඇති වෙනවනේ අනිත් ටික කියව ගන්නත් ඕනේ කියලා ඊට. ඒක නිසා ඒ විදිහට කරන එක හොඳයි කියලා අර ජයන්ත මහත්තයා කිව්වා වගේ මම හිතනවා ඒ ටික හොඳයි එහෙම කරන එක කියලා. තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් ජයන්ත මහත්මයා අපි අවසන් කරන්න අපි ලක්ෂ්මී අපේ මේ ශ්‍රීමති මහත්මිය අද ඉන්නවද අද? ඉන්නවා. ශ්‍රීමති මහත්මිය ඉන්නව නේද අපිත් එක්ක රැඳිලා ඉන්නවා? එහෙමයි මහත්මයා. ඉන්නවා සර්. ඔබතුමීට අවසන් කරන්න පුළුවන්. එහෙමනම් අද දවසට කරුණාවෙන් දෙවියන්ට පින් දීලා අපේ පින් දීලා හොඳයි. තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය. තෙරුවන් සරණයි. පැය දෙකකට ආසන්න කාලයක්
විද්‍යාරත්න සර්ත් වෙනිත මහත්මියත් ධර්ම දේශනාමය වශයෙන් රැස් කරගත් සියලුම කුසලානිසංසත් ශ්‍රාවක ඔබ අප සෑම සියලුම දෙනා රැස් කරගත් සියලු කුසලානිසංසත් අපි පළමු කොට ලෝක ශාසන ආරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේලාට බ්‍රහ්ම රාජින් වහන්සේලාට අනුමෝදන් කරමු. ඊළඟට මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරලා අපගේ ප්‍රාර්ථනා වාක්‍ය කියලා වැඩසටහන නිමා කරමු. පළමු කොට දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකා චිරං රක්ඛන්තු ත්වං සදා. මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේත් අප කෙරේ මහත් අනුකම්පාවෙන් බොහෝ වේලාවක් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට අදාළ විනය පිටකයට අයිති විශාල දහම් පරයයක් අප හමුවේ තැබුවා. විද්‍යාරත්න සර්ත් විනිතා ගුරුතුමියත් අපි ඊටාම කෘතවේදීව සම්බන්ධ වුණු සෑම සියලුම දෙනා වෙනුවෙන් ඒ රැස් කරගත් සියලුම කුසලානිසංස ඔබ දෙපළට අනුමෝදන් කරනවා. ඒ සියලු කුසල් බලයෙන්ුත් ඔබතුමාගේත් ඔබතුමියගේත් සියලු දේශනාමය කුසල බලයෙන්ුත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබන්නට හේතු වේවා වාසනාව වේවා. මෙලොව වශයෙන් කරගෙන යන්නා වූ ශාසනික සේවාවල් අකණ්ඩව බාධාවකින් තොරව බොහෝ කාලයක් කරගෙන යන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය දීර්ඝායුෂ ලැබේවා. පතන්නා උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම ඔබ දෙපළට ධර්මයේ ඉගැන්වූ ගුරුතුමන්ට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ගුරුතුමන්ටත් දෙමව්පිය නෑදෑ හිත මිතුරන්ටත් පවුල් වල සැමටත් පරලෝසපත් යම් තාක් ඥාතීන් ඉන්නවද ඒ සෑම සියලුම දෙනාටත් අපි මේ සියලු කුසල් කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සෑම සියලු දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා පරලෝසපත් නෑදෑය සුගතියෙන් සුගතියටපත් වෙත්වා සෑම දෙනා සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. ඒ වගේම අපිට මේ දහම් මණ්ඩපයක් සකස් කරලා දීලා අපිට මේ කටයුතු කරගන්න උපකාර කරපු මේ ප ဋ ාණ සභාවේ අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේටත් ඒ සියලුම සංඝයා වහන්සේලාටත් ගුරුතුමන්ටත් බ්‍රුණ මහත්මයාටත් නිරන්තරයෙන් අපිට උපකාර කරන ජයන්ත මහත්මයාට පටිගත කිරීම කරන මේ මහත්මිය ඇතුළු සෑම සියලුම දෙනාට අපි ඊටාම කෘතවේදීව මේ අවස්ථාවේ පුණ්‍ය අනුමෝදනා කරනවා. අපි ලබපු සියලුම කුසලානිසංස ඔබ සැමගේ මෙලොව දියුණුව පරලොව සුගතිය ශාන්ත නිවන පිණිස හේතු වේවා. පතන්නා උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ කුසල් හේතු වේවා වාසනාව වේවා. මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. ඒ පවුල් වල සෑම සියලුම දෙනාටත් ඔවුන්ගේ ගුරු උතුමන් වහන්සේලාටත් මේ සියලු කුසල් ඒ ආකාරයෙන්ම අපි අනුමෝදන් කරනවා. සහභාගී වුණු සෑම සියලුම දෙනාටත් මේ කුසලානිසංස බලෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබන්නට හේතු වේවා වාසනාව වේවා. ඉතා බොහෝ දෙනෙකුට බොහෝ පිරිසකට මේ ධර්මයේ ඉගෙනගෙන උදව් උපකාර කරන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලැබේවා. පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා වාසනාව වේවා. තෙරුවන් සරණයි. සාදු ගොඩාක් පින් සාදු සාදු. එරුවන් සරණයි බොහොම පින්. එරුවන් සරණයි හැම දෙනාටම. ඇතුළු සහභාගී දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. බොහොම පින් සිද්ධ වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.